දුතාංග ධර්ම පිළිබඳව අත්තතු ලක්ෂණාදී ආදී වශයෙන් විස්තර වෙන ආකාරයට ආනිසංස දක්වා වූ පරිච්ඡේදය සාකච්ඡා කරලා අවසන් කළා. ඉන්නන්තුරු අර කුසලත්තිකතෝ චේව ආදී වශයෙන් දැක්වෙනේ ගාථාවට අදාළ විස්තර වර්ණාවට අදාළ කාරණා සාකච්ඡා කරන්න අපි ආරම්භ කළේ. එහිදී අර පළවෙනි කතාව කුසලත්තිකතෝ කියන කුසලත්‍රික වශයෙන් කොහොමද දුතාංග ධර්ම බෙදා දක්වන්න කියන කාරණාව අපි අවසාන වශයෙන් පැහැදිලි කරගත්තේ. එහිදී බුද්ධඝෝස හාමුදුරුවෝ මෙහිදී පැහැදිලි කරලා දෙනවා දුතාංග ධර්ම කුසල සහ අව්‍යාකෘත වශයෙන් එතකොට කොටස් දෙකකට බෙදෙන බව, අකුසල කුසල අකුසල සහ අව්‍යාකෘත කියන කාරණා තුනේදී ඒ ප්‍රභේද තුන අතරින් සෛක්ෂ සහ පෘථග්ජන උතුමන්ගේ වශයෙන් කුසල භාවයටත් ඒ වගේම රහතන් වහන්සේලාගේ වශයෙන් අව්‍යාකෘත භාවයටත් පත්වන බව, අකුසල දුතාංගයක් මේ දුතාංග කියන පදයේ අර්ථ විග්‍රහය අනුව පැහැදිලි කොටගෙන බලනකොට කෙලෙස් කම්පා කරන නිසා, එහෙම නැත්නම් කෙලෙස් කම්පා කරන ලද භික්ෂුවකගේ අංග වන නිසා මේ කියන දුතාංග ධර්ම සේවනයේ අකුසලයක් බවට පත්විය නොහැකි කියන කාරණාව පැහැදිලි කරලා දුන්නා. හරි, එතන ඉඳලා ඉස්සරහට අපිට යන්න තියෙන්නේ දුතාදීනං විභාගතෝ කියන තැන ඉඳලා තමයි අපිට ඉස්සරහට සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට මෙහිදී දුත ආදීන්ගේ විභාග, එහෙම නැත්නම් විස්තර වර්ණාව මේ තුල ඇතුළත් වෙනවා. එතකොට මෙහිදී පැහැදිලි කරලා දෙනවා දුත කියන එක දත යුතුයි, දුත වාද යන්න දත යුතුයි, දුත ධම්ම දත යුතුයි, දුතාංග දත යුතුයි. එහෙනම් දුතාදීනං විභාගතෝ කියන මේ අනුමාත්‍රකාව යටතේ දුත, දුතවාද, දුත ධම්ම සහ දුතාංග කියන කාරණා හතර සාකච්ඡාවට ලක් කරලා තියෙනවා. එතකොට එහි පළවෙනි එක තමයි දුත කියලා කියන එක. එතකොට පැහැදිලි වෙනවා තත්ත දුතෝති දුත කිලේසෝ වා පුද්ගලෝ කිලේස දුනනෝ වා ධම්මෝ. දුත කියලා කියනවා අර්ථ දෙකකින්. දුත කිලේසෝ වා පුද්ගලෝ. කෙලෙසුන් නසන ලද, එහෙම නැත්නම් නසන ලද කෙලෙසුන් නැති පුද්ගලයා. නසන ලද කෙලෙසුන් නැති පුද්ගලයා. එහෙම නැත්නම් කෙලෙසුන් නසන ධර්මය. කෙලෙසුන් නසන ධර්මය කියන මෙන්න මේ කියන අර්ථ දෙකට අනුව දුත කියන පදයේ විස්තරයට ලක් වෙනවා. දුත කියලා කියන්නේ නසන ලද කෙලෙසුන් නැති පුද්ගලයා, එහෙම නැත්නම් කෙලෙසුන් නසන ධර්මය කියන අදහස. ඊට පස්සේ දුත වාද එත්තපන්න අත්ති දුතෝ න දුතවාදෝ අත්තින දුතෝ දුතවාදෝ අත්ති නේව දුතෝ න දුතවාදෝ අත්ති දුතෝ චේව දුතවාදෝ ආදී වශයෙන් මාත්‍රිකා එහෙම නැත්නම් ප්‍රභේද හතරකට අනුව පැහැදිලි කරලා දෙනවා දුතවාද කියන එක. එතකොට මේ එක පුද්ගලයෙක් ඉන්නවා දුත වන එහෙත් දුතවාදී නොවන. ඒ කියන්නේ තමන් දුතව, තමන් දුතාංග ධර්මයන් සමාදන්ව ඒවා ආරක්ෂා කරනවා, ඒ ප්‍රතිපදාව පූර්ණය කරනවා. එහෙත් අන් අයට දුතාංගයෙන් අවවාද කරන්නේ නැහැ. එතකොට තමන් දුතාංග ධර්ම පූර්ණය කරන, අන් අයට දුතාංග ධර්මයන් පූර්ණය කිරීම සඳහා අවවාද අනුශාසනා නොකරන පුද්ගලයාව හඳුන්වා තියෙන්නේ දුත න අත්ති දුත දුතෝ න දුතවාදෝ කියන නමින්. එතකොට හිත උදාහරණ වශයෙන් දක්වා තියෙන්නේ බක්කුල මහරහතන් වහන්සේ. උන්වහන්සේ දුතාංග ධර්ම සුරක්ෂිත කළා, ඒ ප්‍රතිපදාව පූර්ණය කළා. එහෙත් කිසිවෙකුට මේ දුතාංග ධර්මයන් සමාදන් වීම සඳහා අවශ්‍ය කරන අවවාද අනුශාසනා සපයලා නැහැ. එතකොට පූර්ණය කිරීම නිසා උන්වහන්සේ දුත පුද්ගලයෙක්, උතුමෙක්. අනුශාසනා නොකළ නිසා උන්වහන්සේ දුතවාදී නොවන උතුමෙක්. ඊළඟට තමන් දුත නොවි, ඒ තමන් දුතාංග ධර්ම ආරක්ෂා නොකරමින් අන් අයට දුතාංග ධර්මයන් ආරක්ෂා කිරීම සඳහා අනුශාසනා කරන පුද්ගලයෙක් ඉන්නවා. එතකොට ඔහුව හඳුන්වනවා අත්ති න දුතෝ දුතවාදෝ නමින්. ඒ සඳහා නිදර්ශන හැටියට භාවිත කරලා තියෙන්නේ උපනන්ද තෙරුන් වහන්සේ. උපනන්ද තෙරුන් වහන්සේ ඒ සඳහා නිදර්ශන වශයෙන් දක්වා තියෙනවා. ඒ වගේම තව පුද්ගලයෙක් ඉන්නවා තමන් දුත ධර්ම පූර්ණය කරන්නේත් නැහැ. ඒ වගේම අනුන්ට දුතාංග ධර්මයන් පූර්ණය කිරීම සඳහා අවවාද කරන්නෙත් නැහැ. මේ ලාලුදායි තෙරුන් වහන්සේ ඒ සඳහා උදාහරණ හැටියට අරගෙන තියෙනවා. ඊළඟට හතරවෙනි පුද්ගලයා තමයි හතරවෙනි උත්තමයා. තමන් දුතාංග ධර්ම පූර්ණය කරනවා, ඒ ප්‍රතිපදාව අනුගමනය කරනවා. ඒ වගේම අන් අයට ඒ දුතාංග ධර්ම පූර්ණය කිරීම සඳහා අවශ්‍ය අවවාද අනුශාසනා සපයනවා. ඒ සඳහා නිදර්ශන වශයෙන් උපයෝගී කරගෙන තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේව.
එතකොට මෙන්න මේ කියන කාරණා හතරට අදාළව දුත පුද්ගලයා සහ දුතවාදී පුද්ගලයා පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මේ කියන ප්‍රභේද හතරට යටත්ව. ඊට පස්සේ දුත ධර්ම යනු මොනවාද කියන කාරණාව දත යුතුයි කියන කාරණාව පැහැදිලි කරලා දෙනවා. ඒ යටතේ දුත ධර්ම පහක් පෙන්වා දීලා තියෙනවා. අප්පිච්චතා, සන්තුට්ඨිතා, සල්ලේකතා, පවිවේකතා, ඉදමට්ඨිතා. ඉමේ දුතංග චේතනාය පරිවාරකා පංච ධම්මා. අප්පිච්චංජේව නිස්සායාති ආදි වචනතෝ දුත ධම්මා නාම. එතකොට මෙන්න මේ කියන පහ අප්පිච්චතා, සන්තුට්ඨිතා, සල්ලේකතා, අල්පේච්ඡ බව, ලද පසෙහි සතුටු වීම, කෙලෙස් තුනී කිරීම, පවිවේකතා චිත්ත විවේකයට කාරණ වෙච්ච කාය විවේකය, ඒ වගේම ඉදමට්ඨිතා. එතකොට මේ ඉදමට්ඨිතා කියලා කියන්නේ යම් නුවණක් කරන කොටගෙන එහෙම නැත්නම් යම් අවබෝධයක් හේතු කොටගෙන පැවිද්දෙක් පංසකූලාදී දුතාංග ධර්මයන්ගේ පිහිටිය යුතුයයි කියන ලදද එකී ඒ දුතාංග ධර්මයන් සමාදන්ව පරිහරණය කරනවා. ඒ කියන්නේ අවබෝධයෙන් යුක්තව ඒවායේ ආනිසංස පිළිබඳ මානසිකාරයෙන් යුක්තව දුතාංග ධර්ම සමාදන් වෙලා පරිහරණය කරනවද ඒ සඳහා මූලික වෙච්ච ඒ නුවණට අවබෝධයට කියනවා ඉදමට්ඨිතා කියලා. එතකොට මෙන්න මේ කියන කාරණා පහ අප්පිච්චතා, සන්තුට්ඨිතා, සල්ලේඛතා, පවිවේකතා, ඉදමට්ඨිතා කියන මේ කියන කාරණ පහ දුත්ත ධම්ම හැටියට විස්තර වෙනවා. එතකොට මේ කියන දුත්ත ධර්මයන් අතුරින් අල්පේච්ඡතාව ඒ වගේම සන්තුට්ඨිතාව කියන කාරණ දෙක අලෝභයෙහි වැටෙනවා. ඒ කියන්නේ අලෝභය මූලික කොටගෙන පවතිනවා. ඒ අලෝභය හේතු කොටගෙන ගෘහපති චීවරාදී ප්‍රත්‍යයන් ගෘහපති චීවර ආදී වූ ප්‍රත්‍යයන් ඒ දුතාංගයෙන් ප්‍රතික්ෂේප කළ යුතු නිසා ඒ ප්‍රතික්ෂේප කළ යුතු වස්තුව කරන කොටගෙන ලෝභය නැසෙනවා. ඒ කියන්නේ ගෘහපති චීවරය ආදී පිළිබඳව චීවර පිණ්ඩපාත සේනාසන ආදී පිළිබඳව යම්කිසි ලෝභයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා නම් මේ ප්‍රතිපදාවන් කරන කොටගෙන ඒ ලෝභය දුරු වීම සිද්ධ වෙනවා. ඒ වගේම අමෝහය කරන කොටගෙන ඒ ප්‍රතික්ෂේප කරන ලද වස්තුන්හි ආදීනවය වසන ස්වභාවය. ඒ කියන්නේ ප්‍රත්‍ය පිළිබඳව ගවේෂණය කරන කෙනෙකුට ඒ ප්‍රත්‍ය ලෝලත්වයේ දක්වන කෙනෙකුට ඒ අමෝහය නිසා ඒ තුල ඇතිවෙන ආදීනවය අමතක වෙනවා නම් ඒ ආදීනවය ස්වභාවය ඒ වගේම ඒ ආරක්ෂා කිරීමට ගන්න දුක අනුන්ට අයත් වූ පැවතුම් ඇති බව සොරුන්ගෙන් වන සොරබිය ආදී මේ කියන ඕදුරු වලට මුහුණ දෙන්න කියන වෙනවා කියන ස්වභාවය මෝහය නිසා ඒක යටපත් වෙනවා. ඒ කියන්නේ වැහිලා පවතිනවා. එහෙත් අමෝහය ඉදිරිපත් වෙනකොට මෙන්න මේ කියන කාරණාවන් ඒ කියන්නේ අර ආදීනව වසන ස්වභාවය, ආරක්ෂා දුක්ඛ, අනුන් අයත් පැවතුම් ඇති බව සහ චෝර බය කියන මෙන්න මේ කියන ආදීනව කර ස්වභාවයන් මතු කරලා දක්වන ස්වභාවයක් ඇති වෙනවා. ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ විසින් චන්දරාගයෙන් තොරව පරිහරණය කරන්නට අනුදැන වදාළ සැප පහසු ස්පර්ශය ගෙන දෙන ඇතිරිලි ආදිය ඇසුරු කිරීම ద్వාරයෙන් පවතින ඒ චීවරාදී ප්‍රත්‍යයන්හි ඇලී පරිහරණය කිරීම සහගත ස්වභාවයක් තියෙනවා නම් ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ භික්ෂුවකට පරිහරණය කිරීමට සුදුසුයි කියලා අනුමත කරපු යමක් තියෙනවා නම් ඒ දේවල් සම්බන්ධයෙන්ුත් ඇලී පරිහරණය කරන ස්වභාවයක් තියෙනවා නම් ඒ ප්‍රත්‍යයන් සම්බන්ධයෙන් ඇලෙන ස්වභාවය දුරු වෙනවා. ඒ වගේම තමයි අර අමෝහය මූලික වන නිසා මේවා අන්තයටම ගිහිල්ලා අතිශය සල්ලේක ප්‍රතිපත්ති ස්වභාවයෙන් පවතින්නට උත්සාහ කරන ආත්ම මතයක් තියෙනවා නම් ඒ ආත්ම කිලමතයෙහිදී වාසය කිරීම කියන කාරණාවත් දුරු වෙනවා. එතකොට මෙන්න මේ කියන ආකාරයට අල්පිච්ඡතාව සහ සන්තුට්ඨිතාව කියන එක අලෝභය සහ අමෝහය පදනම් කොටගෙන පවතිනවා කියන කාරණාව විස්තර වෙනවා. ඒත් එක්කම අර ඊළඟට දුත ධම්ම අතර විස්තර වෙච්ච සල්ලේකතා ඒ වගේම පවිවේකතා. එතකොට මේ කියන දෙක ඒ අලෝභ අමෝහ කියන ධර්ම දෙක මූලික කොටගෙන පවතින ධර්ම දෙකක්. ඉදමට්ඨිතාව කියන එක එහෙම නැත්නම් අර නුවණ මේ දුතාංග පරිහරණය කිරීමෙහි ප්‍රායෝගික අගය පිළිබඳව පවත්නා ඒ ස්වභාවයට දුන්න නම ඉදමට්ඨිතාව කියන එක ඥානයට ප්‍රභේදගත වෙන බව විස්තර කරලා තියෙනවා. ඉදමට්ඨිතා ඥානමේව. ඉදමට්ඨිතා ඥානමේව අනුවෙන් එතකොට විස්තර වෙලා තිනවා මේ කියන විදියට දුත ධම්ම, අප්පිච්ඡතා, සන්තුට්ඨිතා, සල්ලේකතා, පවිවේකතා, ඉදමට්ඨිතා ආදී වශයෙන් ප්‍රභේදගත වෙනවා. අලෝභ අමෝහ ආදී වූ කුසල මූලයන් පදනම් කොටගෙන
පුද්ගලයාගේ ඒ කියන්නේ දුතාංග ධර්ම අනුගමනය කරන පුද්ගලයාගේ සුව පැවැත්ම යහ පැවැත්ම ඒ තුලින් ගෙනල්ලා දෙනවා. ඊළඟට දුතංගානි වේදිතබ්බානි අර සමාසව්‍යාසතෝ එතකොට කියන මේ කාරණාව තුලදී විස්තර කරපු ආකාරයට අර දුතාදීනම් විභාගතෝ කියන එක යටතේ දුතවාද දුත ධම්ම සහ දුතාංග කියන කාරණා දත යුතුයි කියලා කිව්වා. එතකොට දුතංගානි වේදිතබ්බානි කියන තැන තේරස දුතංගානි වේදිතබ්බානි පංසකෝලිකංගං නේසජ්ජිකංගන්ති තානි අත්තතෝ ලක්කනාදීහි බුත්තානේව. එතකොට අත්තතෝ ලක්කනාදීහි සමාදාන විධානතෝ පබේදතෝ බේදතෝ තස්සතස්සානි සංසතෝ කියන මේ කියන ගාථාවට අදාළ විවරණ අපි අර තෙලස් දුතාංගයට සාකච්ඡා කළා. අන්නේ කියන කාරණා ඇසුරින් මේ කියන තෙලස් දුතාංග පිළිබඳව දත යුතු බව පැහැදිලි කරනවා. ඊළඟට මේ දුතාංග ධර්ම සේවනය කරන්න සුදුසු කවුද? මේ දුතාංග ධර්ම ඇසුරු කළ යුත්තේ කවරෙකු විසින්ද කියන කාරණාව ඒ පුද්ගලයාගේ චරිත ස්වභාවය අනුව මොන වගේ චරිත ස්වභාවයන්ගෙන් යුක්ත පුද්ගලයන් විසින් මේ කියන දුතාංග ධර්ම සේවනය කළ යුතුද කියන එක පැහැදිලි කරලා දෙනවා. කස්ස දුතාංග සේවනා සප්පායා. කවරෙකුට මේ දුතාංග සේවනය කිරීම සත්ප්‍රාය එහෙම නැත්නම් සුදුසු වේද? රාග චරිතස්සචේව මෝහ චරිතස්සච. රාග චරිතයාහට සහ මෝහ චරිතයාහට මේ කියන දුතාංග ධර්ම සේවනය කිරීම සුදුසුයි කියන යෝජනාව සිද්ධ වෙනවා. ඒකට හේතුව දක්වනවා දුතාංග සේවනාහි දුක්ඛා පටිපදාචේව සල්ලේක විහාරෝච දුක්ඛ පටිපදාංච නිස්සාය රාගෝ වූපසම්මති. එතකොට මේ කියන දුතාංග සේවනයේ දුක්ඛ ප්‍රතිපatti සහගත ස්වභාවයක්, දුක් සහගත ප්‍රතිපදාවක්. ඒ වගේම සල්ලේක විහරණයෙන් යුක්ත වූවක්, ඒ කියන්නේ කෙලෙස් තුනී කරන විහරණයක්. දුක් වූ ප්‍රතිපත්තිය නිසා රාගය සංසිඳෙනවා. දුක්ඛ පටිපදාංච නිස්සාය රාගෝ වූපසම්මති. මේ දුක් වූ ප්‍රතිපත්තිය නිසා රාගය සංසිඳෙනවා. සල්ලේකය නිසා. සල්ලේකං නිස්සාය අපමත්තස්ස මෝහෝ පහියති. ඒ සල්ලේකය නිසා අප්‍රමාදී තැනැත්තාගේ මෝහය ප්‍රහීන වීම සිද්ධ වෙනවා. ආරඤ්‍යකාංගය එවාගේම රුක්ක මූලිකාංග පටිසේවනවා එත්ත දෝෂ චරිතස්සාපි සප්පාය. අර ආරඤ්‍යකාංගය සහ රුක්ක මූලිකාංගය කියන එක මේ ද්වේෂ චරිතයටත් සුදුසු වන බව යෝජනා වෙනවා. එහිදී තත්ත හිස්ස අසංගට්ඨිය මානස්ස විහෙරතෝ දෝසෝපි වූපසම්මති. මේ කියන කාරණාවන් එක්ක නොගැටි මේකෙන් දුතාංග ධර්ම පූර්ණය කරන කෙනාගේ ද්වේෂය පවා සංසිඳනවා. එතකොට මේ කියන ආකාරයට දුතවාද, දුතධම්ම, දුතංග කියන මේ කියන කාරණා හතර මේ කියන මාතෘකාවට අදාළව විස්තර කරලා දීලා තියෙනවා. ඊළඟට අවසාන එක දුතාදීනම් විභාගතෝ කියන එකට පස්සේ විස්තර වෙන්නේ සමාසව ව්‍යාසතෝ. සමාසතෝ ව්‍යාසතෝ. එතකොට සමාස වශයෙන් ඒ වගේම ව්‍යාසතෝ විස්තර වශයෙන් එතකොට මේ පිළිබඳව විස්තර කිරීමක් සිද්ධ වෙනවා. ඉමානිපන දුතංගානි සමාසතෝ තීනි සංගානි පංච අසම්භින්නංගානි නීති අට්ඨේව හොಂತಿ. එතකොට දුතාංග ධර්ම කොටස් 8කට බෙදලා දක්වනවා. සීර්ෂාංග 3ක් සහ අසම්භින්නාංග 5ක් වශයෙන්. අසම්භින්න කියලා කියන්නේ නොමුසු, අමිශ්‍ර, මිශ්‍ර නොවෙච්ච කියන අදහස. ශීර්ෂාංග කියලා කියන්නේ ප්‍රධාන අංග. ඒ කියන්නේ එක දුතාංග ධර්මයක් ආශ්‍රය කරනකොට ඒක ප්‍රධාන කොටගෙන තව දුතාංග ධර්ම කිහිපයක් පූර්ණේ කිරීමට හැකියාව තියෙන දුතාංග ශීර්ෂාංග වශයෙන් දක්වා තියෙනවා. එතකොට ශීර්ෂාංග දුතාංග ධර්ම ඒ තුන යටතේ තව දුතාංග කිහිපයක් සමාදන් වෙන්න පුළුවන්. ඊට අමතරව තව පහක් පංච අසම්භින්නංගානි වශයෙන් අමිශ්‍ර දුතාංග ධර්ම පහක් හැටියට විස්තර වෙනවා. එතකොට ශීර්ෂාංග තුන හැටියට ගැනෙන්නේ සපදාන චාරිකාංගය, ඒකාසනිකාංගය, අබ්බෝකාසිකාංගය කියන මෙන්න මේ කියන දුතාංග ධර්ම තුන. සපදාන චාරිකාංගය, ඒකාසනිකාංගය, අබ්බෝකාසිකාංගය ඉමානි තේනි සීසංගාන. සපදාන චාරිකාංගං හි රක්칸තෝ පිණ්ඩපාතිකාංගම්පි රක්කිස්සති. සපදාන චාරිකාංගය ආරක්ෂා කරන කෙනාට පිණ්ඩපාතිකාංගය ආරක්ෂා කරන්න පුළුවන්කම තියෙනවා. පිණ්ඩ රක්කිස්සති ඒකාසනිකංගාංච රක්කතෝ පිණ්ඩපාතිකංගං කලුපච්චාබත්තිකංගානීපි සුරක්ඛනීයානි භවිස්සanti. එතකොට ඒකාසනිකංගය ආරක්ෂා කරන කෙනාට පත්ත පිණ්ඩිකාංගයත් කලුපච්චාබත්තිකාංගයත් ආරක්ෂා කරන්නට පුළුවන්කම තියෙනවා. අබ්බෝකාසිකාංගය ආරක්ෂා කරන කෙනාට
රුක්ක මූලිකාංගය සහ යථා සන්තතිකාංගය කියන මේ දුතාංග ධර්ම දෙක පරිහරණය කිරීමක් සුරක්ෂිත කිරීමක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා විස්තර වෙනවා අබ්බෝකාසිකංගං රක්ඛන්තස්ස කිං අත්ති රුක්ක මූලිකාංග යථා සන්තතිකාංගෙහිසු රක්ඛිතබ්බං නාම. එතකොට මේකෙන් දුතාංග ධර්ම දෙකේ ආරක්ෂා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කියන දුතා ඉති ඉමානි තියෙන සී සංගානි මෙන්න මේ කියන තුන මොනවාද? සපදානචාරිකංගය, ඒකාසනිකංගය, අබ්බෝකාසිකංගය කියන මේ කියන දුතාංග ධර්ම තුන ශීර්ෂාංග හැටියට බෙදා දක්වා තියෙනවා. ඊට පසුව ආරඤ්‍යකාංගය, පංසකූලිකාංගය, ත්‍රිචීවරිකාංගය, නේසජ්ජිකාංගය සහ සෝසානිකාංගය කියන මෙන්න මේ කියන ඉමානි පංච අසම්භින්නංගානි ചാති අට්ඨේව හොಂತಿ. අසම්භින්න අංග වශයෙන් දක්වලා එතකොට දුතාංග මේ විදියට කොටස් 8ක් හැටියට බෙදා විස්තර කරලා දෙනවා. අට්ඨේව හොಂತಿ. පුන ද්වේ චීවර පටිසංයුත්තානි. මේ කියන දුතාංග තෙලස් දුතාංග අතුරින් චීවරයේ මුල් කොටගත් දුතාංග ධර්ම දෙකක් තියෙනවා. චීවරයේ මුල් කොටගත් දුතාංග ධර්ම දෙක තමයි පංසකූලිකාංගය සහ ත්‍රිචීවරිකාංගය කියන මේ කියන අංග දෙක. පංච පිණ්ඩපාත පටිසංයුත්තානි. පිණ්ඩපාතයේ මූලික කොටගත් දුතාංග ධර්ම පහක් තියෙනවා. ප්‍රතිපදා ඒ භික්ෂු ජීවිතයක් හා ගලපාගත හැකි ප්‍රතිපදා කෙලෙස් තුනී කරන අල්පේච්ඡතා ආදී වූ ගුණ සංවර්ධනය කරන ප්‍රතිපදා පහක් තියෙනවා. ඒ තමයි පිණ්ඩපාතිකාංගය, සපදානචාරිකාංගය, ඒකාසනිකාංගය, පත්තපිණ්ඩිකාංගය සහ කලුපච්චාබත්තිකාංගය කියන මෙන්න මේ කියන දුතාංග ධර්ම පහ. පංච සේනාසන පටිසංයුත්තානි. සේනාසන ප්‍රත්‍ය මුල් කොටගත් දුතාංග ධර්ම පහක් තියෙනවා. ඒ ආරඤ්‍යකාංගය, රුක්කමූලිකාංගය, අබ්බෝකාසිකාංගය, සෝසානිකාංගය සහ යථාසන්තතිකාංගය කියන මෙන්න මේ කියන පහ. ඒකං විරිය පටිසංයුත්තන්ති. එතකොට අවසාන එක ඒ නේසජ්ජිකාංගය කියලා අර අවසානට දක්වන දුතාංග ධර්මයේ විරිය පටිසංයුත්තක්. ඒ කියන්නේ විහිරිය මුල් කොටගත්තක්. සයන ඉරියව්වෙන් අර වැතිරීම ප්‍රතික්ෂේප කරලා සෙසු ඉරියව් පවත්වමින් කටයුතු කිරීම වීර්ය සම්පන්නව කළ යුතු වූවක් නිසා එය විරිය පටිසංයුක්ත වූවක් හැටියට දක්වලා තියෙනවා. එතකොට මේ කියන තෙලස් දුතාංග අතරින් චීවර පිණ්ඩපාත සේනාසන කියන ඒ කියන ප්‍රත්‍යයන් මූලික කොටගෙන. එතකොට මෙහිදී අපිට පේනවා අර ගිලාන ප්‍රත්‍ය හා සම්බන්ධයෙන් පුරුදු කළ යුතු දුතාංග ධර්මයක් පිළිබඳව දැක්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර රෝගයන් සම්බන්ධයෙන් ඒ රෝග භාවයන් නැගී සිටිය යුතු ඖෂධ පරිහරණය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මෙබඳු කෙලෙස් තුනී කරන ප්‍රතිපදා පිළිබඳව විස්තර කිරීමක් එහෙම නැත්නම් අනුමත කිරීමක් සිද්ධ කරලා නැහැ. එතකොට ඖෂධ හැටියට බැහැරව ගත්තු ආහාරයේ හැටියට යමක් භාවිත කරනවා නම් එතකොට ඒ ආහාරය හා සම්බන්ධව භාවිත කරන සියල්ලක් එතකොට පිණ්ඩපාතය හා සම්බන්ධ වෙච්ච දුතාංග ධර්ම පහට අනුකූලව ඒ කියන ප්‍රතිපදාවන් තුල පුරුදු කරන්නට පුළුවන්කම තියෙනවා. ගිලාන ප්‍රත්‍ය කියන එක, ගිලම්පස කියන එක එතකොට මේ කියන ප්‍රත්‍යයන් අතර ප්‍රතිපදාවක් හැටියට පූර්ණය කරන අංගයක් හැටියට ඒ හා සම්බන්ධ බැඳිච්ච එකක් නැහැ. ඊළඟට ආර්ය වංශ හතර පිළිබඳව කතා කරනකොට චීවර පිණ්ඩපාත සේනාසන ලද පමණ චීවරයෙන් සතුටු වීම, පිණ්ඩපාතයෙන් සතුටු වීම, සේනාසනයෙන් සතුටු වීම කියන මෙන්න මේ කියන ආර්ය වංශ තුනට අදාළ ප්‍රතිපදා පූර්ණියම තමයි මේ කියන චීවරයේ පිණ්ඩපාතය හා සේනාසනය හා බැඳිච්ච මේ කියන ප්‍රතිපදා තුලින් සිද්ධ වෙන්නේ. එතකොට එය මනමින් ඉෂ්ට කරගත්ත කෙනාට හතරවෙනිම දැක්වෙන ආර්ය වංශයේ වෙච්ච භාවනාරාමතාව. භාවනාවේ ඇලීම සංඛ්‍යාත වූ ඒ කියන ආර්ය වංශය පුරුදු කිරීමේ අවකාශයක් උදා කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට දුතාංග ප්‍රත්‍ය අනුව බෙදා දක්වන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තියෙන බෙදීම තමයි මේ කියන සියලුම දුතාංග ධර්ම සබ්බානේව නිස්සය වශයෙන් ද්වේ හොಂತಿ. පච්චය සම්නිස්සිතානි ද්වාදස විරිය සම්නිස්සිතං ඒකංති. නැවතත් මේ කියන දුතාංග ධර්ම 13 ආපහු කොටස් දෙකකට බෙදන්න පුළුවන්කම තියෙනවා. නිස්සය සහ අනිශ්රිත වශයෙන්. නිස්සය සහ නිශ්රිත වශයෙන්. එතකොට නිස්සය එතකොට මේ 12 මුල් 12 මුලින් කියපු අර කියපු පංසකෝලිකාංගයේ පටන් යථාසන්තතිකාංගයේ දක්වා වූ මුල් දුතාංග ධර්ම 12 ප්‍රත්‍ය සම්නිශ්‍රිත වූවා. ඒ කියන්නේ ප්‍රත්‍ය ඇසුරු කොටගෙන ප්‍රත්‍ය මූලික කොටගෙන ප්‍රත්‍ය පරිහරණය කිරීම මූලික කොටගෙන තමයි ඒ කියන ප්‍රතිපදා පූර්ණය කිරීම වන්නේ.
අවසානයේට දැක්වෙන නේසජ්ජිකාංගය කියන දුතාංග ධර්මය වීර්ය සම්මිශ්‍රිත වූවක්. ඒ කියන්නේ වීර්ය හා බද්ධව වීර්ය ඇසුරු කොටගෙන පවත්වාගත යුතු ධර්මයක් හැටියට විස්තර වෙනවා. ඊළඟට සේවිතබ්බ අසේවිතබ්බ වශයෙන් සේවනය කළ යුතු සේවනය නොකළ යුතු වශයෙන්ද ද්වේයේව හොಂತಿ කොටස් දෙකකට බෙදලා දක්වනවා. එතකොට හැම කෙනෙකුටම මේ දුතාංග ධර්ම සේවනය කළ යුතුයි කියලා අනුමත වෙන්නේ නැහැ. සේවනය කළ යුතු පුද්ගලයන් පිළිබඳව දක්වනවා. සේවනය නොකළ යුතු පුද්ගලයන් කවුද කියලා දක්වනවා. එතකොට ඒ අනුව ප්‍රභේද කාරණා හතරක් යටතේ පෙළ ගැස්වීම සිද්ධ වෙනවා. එතකොට මේකෙන් දුතාංග ධර්ම සේවනය කරන කවුරු හරි කෙනෙක්ගේ යමෙකුගේ කර්මස්ථාන වැඩෙනවා නම් මේකෙන් දුතාංග ධර්ම සේවනය කිරීම කර්මස්ථාන වැඩිවීමට උපකාරී වෙනවා නම් ඔහු විසින් මේ කියන දුතාංග ධර්ම සේවනය කළ යුතුයි. යස්සහි දුතාංගං සේවන්තස්ස කම්මට්ඨානං වඩ්ඩති තේන සේවිතබ්බානි. ඊළඟට දෙවනුව යස්ස සේවතෝ හායති තේනන සේවිතබ්බානි. එතකොට සේවනය කරන ලබන යමෙකුගේ කර්මස්ථාන පරිහානියටපත් වෙනවා නම් ඒ වගේම දවසින් දවස දුර්වල තත්ත්වයටපත් වෙනවා නම් ඔහු විසින් සේවනය නොකළ යුතුයි. තේන න සේවිතබ්බානි. එතකොට කර්මස්ථාන පිරිහෙනවා නම් සේවනය කරන්නට එපා කියලා පෙන්වා දෙනවා. යස්සපන සේවතෝපි අසේවතෝපි වඩ්ඩතේව න හායති. එතකොට කවුරු හරි උතුමෙකුගේ මේ කියන දුතාංග ධර්ම සේවනය කළත් සේවනය නොකළත් කර්මස්ථාන වැඩෙනවා නම් ඒවා පරිහානියටපත් වෙන්නේ නැත්නම් තේනාපි පච්චිමං ජනතං අනුකම්පන්තේන සේවිතබ්බානි. ඔහු විසින් පශ්චිම ජනතාවට අනුකම්පා කරමින් දුතාංග ධර්ම පරිහරණය කළ යුතුයි. එතකොට මේකෙන් දුතාංග ධර්ම එතකොට පරිහරණය කිරීමේ කාර්මුණක් වෙනවා. එක පැත්තකින් අර තමන්ගේ ආධ්‍යාත්මික සුඛ විහරණය පමණක් නොව පශ්චිම ජනතාවගේ දෘෂ්ටානුගතිකත්වයට පත්වීම කියන කාරණාවත් ඒ සඳහා මූලික වෙලා තියෙනවා. මොකද හේතුව මේ සමාජයේ කවුරු හරි කෙනෙක් මොකක් හරි අලුත් දෙයක් අමුතු දෙයක් සිද්ධ කරනකොට එහෙම නැත්නම් දෙයක් පුරුදු පුහුණු කරනකොට ඒක අර පශ්චිම ජනතාව විසින් අනුකරණය කිරීමේ කැමැත්තක් තියෙනවා. ඉතින් අනුකරණය කියන එක දෘෂ්ටානුගතිකත්වය කියන එක ආරම්භයේ ඉඳලම පවතිනක් කියන එක අර අග්ගඤ්ඤ සූත්‍රයේදීත් පැහැදිලි කරලා දෙනවා. එතකොට දෘෂ්ටානුගතිකත්වය කියන එක අර ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා ආපු කාලේ ඉඳලම මේ රස පොළව දිවගා බලන්න රස බලන්න පටන් ගත්ත දවසේ ඉඳලම මේ දෘෂ්ටානුගතිකත්වය කියන එක මේ ලෝකයේ තුල පවතිනක් කියන එක පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ශාසනය තුලත් ඒක එහෙමයි. එතකොට ඒ නිසා යහ ප්‍රතිපදා පූර්ණය කිරීම තව කෙනෙකුට ඒ කියන ප්‍රතිපදා පූර්ණය කිරීමට උත්තේජනයක් සපයන නිසා තමන්ගේ පරිහානියක් ඇති කරගන්නෙත් නැතුව හේතුව ආත්මාර්ථය සලසා ගන්න නැතුව පරාර්ථය විතරක් සලසා දෙන්නේ නැතුව ආත්මාර්ථය සහ පරාර්ථය කියන මේ දෙකම සඵල වෙන ආකාරයට දුතාංග ධර්ම පශ්චිම ජනතාවට අනුකම්පා කරමින් සේවනය කරන්න කියලා නිර්දේශ කරනවා. එතකොට මේ මහා පුරුෂ ಜಾති හේයින් එතකොට සමහර කෙනෙකුට මේ කියන ප්‍රතිපදා පූර්ණය කළත් නොකළත් කර්මස්ථාන වැඩිම සිද්ධ වෙනවා. ඊළඟට හතරවෙනි කෙනා යස්සාපි සේවතෝපි අසේවතෝපින වඩ්ඩති තේනාපි සේවිතබ්බානි යේව ආයතින් වාසනත්ථාය. එතකොට කවුරු හරි කෙනෙකුට මේකෙන් දුතාංග ධර්ම සේවනය කළත් සේවනය නොකළත් කර්මස්ථාන වැඩෙන්නේ නැත්නම් සේවනය කළත් වැඩෙන්නේ නැහැ සේවනය නොකළත් වැඩෙන්නේ නැහැ. එහෙම තැනැත්තා විසින් මේකෙන් දුතාංග ධර්ම සේවනය කළ යුතුයි. ඒකට හේතුව අර මතු වාසනා ගුණය පිණිස මේකෙන් දුතාංග ධර්ම සේවනය කළ යුතුයි. එවං සේවිතබ්බා සේවිතබ්බ වශයෙන් දුවිදානීපි සබ්බානේව චේතනා වශයෙන් ඒක විදානි හොಂತಿ. මේ කියන්නේ සියලුම දුතාංග චේතනා වශයෙන් ගත්තොත් එක කොටසකට එහෙම නැත්නම් එක් වේදාරුම් කොට දක්වන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි සමාදාන සබ්බානේව චේතනා වශයෙන් සමාදන් වීමේ චේතනා වශයෙන් සමාදාන චේතනා වශයෙන් එක් වේදාරුම් කොට දක්වන්න පුළුවන්කම තියෙනවා. අටකතායපි උත්තං යා චේතනා තං දුතංගන්ති වදන්ති इति. හරි. ඔන්න ඔය කියන විදියට සමාස වශයෙන් මේ තෙලස් දුතාංග පිළිබඳව බෙදා දැක්වීමක් සිද්ධ වෙනවා. සීර්ෂාංග 3ක් අසම්බින්නාංග 5ක් හැටියට. ඒ වගේම චීවර පිණ්ඩපාත සේනාසන කියන ප්‍රත්‍ය ප්‍රතිසංයුක්ත හා වීර ප්‍රතිසංයුක්ත වූ දුතාංග ධර්ම හැටියට ඒ වගේම ප්‍රත්‍ය සම්නිශ්‍රිත සහ වීර සම්නිශ්‍රිත වශයෙන් සේවිතබ්බ සහ අසේවිතබ්බ වශයෙන් ඒ වගේම
චේතනා වශයෙන්. මෙන්න මේ කියන මාතෘකාවන්ට අදාළව දුතාංග ධර්ම පිළිබඳව බෙදා දැක්වීමක් සිද්ධ වෙනවා. ඊළඟට ව්‍යාසතෝ. එතකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිව්වනක් පිරිසක් ඉන්නවා. එතකොට භික්ෂූන් අතරත් සාමණේර සහ උපසම්පදා වශයෙන් කොටස් දෙකක් තියෙනවා. භික්ෂුණීන් අතර සාමණේර සික්ඛමානා සහ භික්ෂුණී කියලා එතකොට කොටස් තුනකට බෙදෙනවා. එතකොට මෙන්න මේ කියන පුද්ගලයන්ට ඒ තත්වයන්ට අදාළ ඒ ස්වභාවයන් දරන පුද්ගල කණ්ඩායම් පුද්ගල පිරිස් විසින් කෙබඳු දුතාංග ධර්ම පරිහරණය කළ යුතුද කෙබඳු දුතාංග ධර්ම පරිහරණය නොකළ යුතුද එහෙම නැත්නම් පරිහරණය කිරීමේ අවකාශයක් නැද්ද කියන කාරණාව තමයි මේ ව්‍යාසතෝ කියන මාතෘකාව තුළ විස්තර වෙන්නේ. එහිදී භික්ඛූණං තේරස භික්ඛුණීනං අට්ඨ සාමණේරාණං ද්වාදස සික්ඛමානා සාමණේරීණං සත්ත උපාසක උපාසිකානං ද්වේති ද්වේ චත්තාලීස හොಂತಿ. එතකොට මේ තෙලස් දුතාංග ධර්ම අතුරින් භික්ෂූන්ට මේ කියන දුතාංග ධර්ම 13ම පරිහරණය කරන්න පුළුවන්. භික්ෂුණීන් වහන්සේලාට 8ක් සුදුසුයි. එතකොට 5ක් සුදුසු වන්නේ නැහැ. සාමණේරයන් වහන්සේලාට 12ක් සුදුසුයි 1ක් සුදුසු වන්නේ නැහැ. සික්ඛමානා සහ සාමණේරී වරුන්ට 7ක් සුදුසුයි 6ක් සුදුසු වන්නේ නැහැ. උපාසක උපාසිකාවන්ට 2ක් 13 මේ අතරින් දුතාංග ධර්ම 2ක් සුදුසු වෙනවා. මේ කියන ආකාරයට 13යි 8යි 12යි 7යි 2යි ආදී වශයෙන් මේ කියන සංඛ්‍යා ඔක්කොම එකට එකතු කරලා දුතාංග ධර්ම 42ක් හැටියට මේ පුද්ගලයන්ට අනුගතව ඒ බෙදා දක්වීම හැටියට දුතාංග ධර්ම 42ක් හැටියට විස්තර කොට දක්වා තියෙනවා. එතකොට ආරණ්‍යකාංගයෙන් යුක්ත වූ සුසානයක් තියෙනවා නම් සචේපන අබ්බෝකාසේ ආරඤ්‍යකංගං සම්පන්නං සුසානං හෝති ඒකෝපි බික්ඛු ඒකප්පහාරේන සබ්බ දුතංගානි පරිභුංජිතුං සක්කෝති. එතකොට ආරණ්‍යකාංගයෙන් යුක්ත වෙච්ච සුසානයක් තියෙනවා නම් එතකොට එක් භික්ෂුවකට එකම විට මේ සියලුම දුතාංග ධර්මයන් පරිහරණය කරන්නට එහෙම නැත්නම් සුරක්ෂිත කිරීමේ අවකාශ පවතිනවා. භික්ෂුණීන්ට සොරකිය හැකි දුතාංග ධර්ම 8ක් තියෙන බව විස්තර වුණා. එතකොට ආරඤ්‍යකාංගය සහ කලුපච්චාබත්තිකාංගය කියන මේ දුතාංග ධර්ම දෙක සික්ඛාපදේනේව පටික්කිත්තානි ශික්ෂාපද පැනවීම වශයෙන්ම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ආරඤ්‍යකාංගයත් කලුපච්චාබත්තිකාංගයත් කියන මේ කියන දුතාංග ධර්ම දෙක ඊට අමතරව අබ්බෝකාසිකාංගය, රුක්කමූලිකාංගය සහ සෝසානිකාංගය කියන මෙන්න මේ කියන දුතාංග ධර්ම තුන පරිහරණය කිරීමට අපහසුයි. ඒකට හේතුව භික්ඛුණියාහි ဒ ුතියකං විනා වසිතුර්ණ වට්ටති. භික්ෂුණියකට හුදකලාව දෙවැන්නියක් නැතුව වාසය කිරීම සුදුසු වන්නේ නැහැ. එතකොට මේ වගේ දුතාංග ධර්ම පරිහරණයට යොමු වෙච්ච භික්ෂුණියකට සමන්හා ගැළපෙන අදහස් ඇති සමාන අදහස් ඇති සහායිකාවක් හොයා ගැනීම දුර්ලභයි. ඒව රූපේ චතානේ සමානච්ඡන්දා ဒ ුතියකා දුර්ලභා. එතකොට ගැළපෙන අදහස් ඇති දෙවැන්නියක් එහෙම නැත්නම් සහායිකාවගේ ඇසුර සරසා ගැනීම දුෂ්කරයි. සචේපි ලබෙහිය සංසට්ඨ විහෙරතෝන මුච්චෙය්‍ය. එතකොට අර එකට වාසය කරන නිසා එක්ක විසීමෙන් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. එක්ක වාසය කිරීමෙන් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒවං සති අස්සත්තාය දුතංගං සේවෙය්‍ය සේවස්සා සේචස්සා අත්තෝ න සම්පජ්ජය. එතකොට යම් අරමුණක් සඳහා දුතාංග ධර්ම පරිහරණය කරනවද ඒ අරමුණ සම්පූර්ණ වීම සිද්ධ වන්නේත් නැහැ. ඒවං පරිහරිතුං අසක්කුණීයතාය පංච හාපෙත්වා භික්ඛුනීනං අට්ඨේව හොන්තිති වේදිතබ්බානි. එතකොට මෙන්න මේ කියන පරිහරණයේ තියෙන දුෂ්කරතාව නිසා අබ්බෝකාසිකාංගය, රුක්කමූලිකාංගය සහ සෝසානිකාංගය කියන දුතාංග ධර්ම තුනත් අර ශික්ෂාපද පැනවීම වශයෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙන ආරඤ්‍යකාංගය සහ කලුපච්චාබත්තිකාංගය කියන දුතාංග ධර්ම දෙකක් කියන මේ කියන පහ හැරුණුකොට සෙසු දුතාංග ධර්ම 8 පූර්ණය කිරීම භික්ෂුණියකට සුදුසු වෙනවා. සාමණේරයන් වහන්සේලාට 12ක් සුදුසුයි නුසුදුසු වන්නේ එකයි. ඒ තමයි යථාවුත්තේසු පන ඨපෙත්වත් තෙචීවරි කංගං සේසානි ද්වාදස සාමණේරාණං. තෙචීවරික අංගය හැර සෙසු දුතාංග ධර්ම 12 සාමණේරයන් වහන්සේලාට සුදුසු වෙනවා. සික්ඛමානා සහ සාමණේරීන්ගේ වශයෙන් දුතාංග ධර්ම 7ක් සුදුසු වෙනවා. අර භික්ෂුණීන් විශේෂ ප්‍රතික්ෂේප කරපු දුතාංග ධර්ම 5ත්
ඒ වගේම අර තෙචීවරිකාංගයත් තෙචීවරිකාංගයත් කියන මෙන්න මේ කියන දුතාංග ධර්ම 6 හැරුණට පස්සේ ඉතිරි වෙන පංසකූලිකාංගයේ පිණ්ඩපාතිකාංගයේ සපදානචාරිකාංගයේ ඒකාසනිකාංගය පත්තපිණ්ඩිකාංගයේ යථාසන්තතිකාංගයේ සහ නේසජිකාංගයේ කියන මේ කියන දුතාංග ධර්ම 7 සික්ඛමානා සහ සාමණේරී වරුන්ට සුදුසු වෙනවා. ඊළඟට උපාසක උපාසිකාණන් පන ඒකාසනිකංගං පත්තපිණ්ඩිකං උපාසකයන්ට සහ උපාසිකාවන්ට ඒකාසනිකංගයත් පත්තපිණ්ඩිකාංගයත් කියන මේ කියන දුතාංග ධර්ම දෙක සුදුසුයි. එතකොට මේ ආකාරයට මෙසේ ඉති ඉමානි පතිරූපානි චේව සක්කාච පරිපුඤ්ජිතුන්ති ද්වේ දුතංගානීති එවං ව්‍යාසතෝ ද්වේචත්තාලීස හොන්තිති අයං සමාසව් ව්‍යාසතෝ වන්නන එත්තාවතාච සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝති ඉමිස්සා ගාතාය සීල සමාධි පඤ්ඤාමුකේන දේශිතේ විසුද්ධි මග්ගේ යේහි අප්පිච්චතා සන්තුට්ඨිතාදීහි ගුණේහි වුත්තප්පකාරස සීලස්සවෝ දානං හෝති තේසං සම්පාදනත්තං සමාදාතබ්බ දුතංග කතා කතිතා හෝති ඉති සාදුජන පාමොජ්ජත්තාය කතේ විසුද්ධි මග්ගේ දුතංග නිද්දේශෝ නාම ဒ ුතියෝ පරිච්ඡේදෝ. හරි, දුතාංග නිද්දේශයේ මේ විසුද්ධි මාර්ගයට අදාළ දෙවෙනි නිර්දේශයේ වෙච්ච දුතාංග නිර්දේශය නම් වූ දෙවෙනි පරිච්ඡේදය මේ ආකාරයට නිමාවටපත් වෙනවා. එතකොට ඒ පරිච්ඡේදය සම්පාදනය කරලා තියෙන්නේ සාදුජන පාමොජ්ජත්තාය සත්පුරුෂ ජනයාගේ සුදී ජනයාගේ ප්‍රමෝදය පිණිස කරන ලද විසුද්ධි මාර්ගයේහි මේ පරිච්ඡේදයේ නිමාවටපත් වෙච්ච බව. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ නොනැති මිනිසා සීලෙහි පිහිටා ආදී වශයෙන් දේශනා කළ මේ ගාථාවේ සීල සමාධි ප්‍රඥා මුඛයෙන් දේශනා කරන ලද විසුද්ධි මාර්ගයේ යම් අල්පේච්ඡතා සන්තුට්ඨිතා ආදී වූ ගුණයන්ගෙන් කියන ලද පෙර කියන ලද ආකාර ඇති සීලෙහි පිරිසිදු වීම වේද ඒවා සම්පාදනය කිරීම සඳහා ඔවුන්ගේ අර අල්පේච්ඡතා ආදී ගුණයන්ගේ සම්පාදනයේ පිණිස සමාදන් විය යුතු දුතාංග කතාව මේ ප්‍රකාශ කරන ලද්දේ වෙයි යනුවෙන් මේ ආකාරයට නිමාවටපත් වෙනවා. දැන් එතකොට දුතාංග නිර්දේශයට අදාළ කාරණා සියල්ලක්ම අපි මේ විදිහට සාකච්ඡා කරලා අවසන් කළා. එතකොට දැන් ඔබ වහන්සේලාට පැහැදිලි වෙනවා එතකොට මේ පුද්ගල ස්වභාව, චරිත ස්වභාව, ගති ලක්ෂණ සහ ශාසනික වගකීම් ආදී මේ සියල්ලක්ම පූර්ණේ වන ආකාරයට මේ දුතාංග ධර්ම නම් වූ ප්‍රතිපදා පූර්ණේ කළ යුතු බව. එතකොට මේවා චීවර පිණ්ඩපාත සේනාසන කියන මේ ප්‍රත්‍ය පරිහරණය හා සම්බන්ධයෙන් බැඳිච්ච ප්‍රතිපදා සමූහයක් බව. විශේෂයෙන්ම භික්ෂුවකගේ ජීවිතයේ අර නිශ්චය ධර්ම හතරත් එක්ක ගත්තට පස්සේ එතකොට පාංශුකූල චීවරය, ඒ වගේම පිණ්ඩපාත ආහාරය, ඒ වගේම රුක්කමූල සේනාසනය සහ පෝතිමුත්ත බේසජ්ජය කියන මේ කියන හතර මූලික කොටගෙන ඇසුරු කොටගෙන භික්ෂු ජීවිතයේ මූලික වශයෙන් පවතිනවා. එතකොට මේට වඩා උත්තරීතර උත්කෘෂ්ඨ යමක් ලැබෙනවා නම් ඒවා අතිරේක ලාභ හැටියට සැලකිය යුතු බවයි බුදුරජාණන් වහන්සේගේ නිර්දේශය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ මූලික අවස්ථාව තියෙන්නේ මෙතන. මීට වඩා යමක් ලැබෙනවා නම් ඒක අතිරේක ලාභයක් හැටියටයි සැලකිය යුත්තේ. එහෙම නැත්නම් ඒක මූලික ලාභය නොකරගත යුතු බව අවධාරණය වන්නේ. එතකොට අර මූලික ප්‍රතිපදාව තුළ පවතින්නට පුළුවන් භික්ෂුවක් මේ තුල නිර්මාණය වෙනවා. එතකොට මේ භික්ෂුව ශාසනයට ප්‍රවේශ වන්නේ අර සංසාරයේ බය දැකලා, සසර දුක දැකලා ඒ සංසාර දුකෙන් අත මිදීම සඳහා පුරුදු පුහුණු වීම සඳහා ප්‍රතිපදාව පූර්ණේ කරගන්න. එතකොට වස්තුකාමයේ පැවිද්දට එළඹෙනකොටම වස්තුකාමය ප්‍රතික්ෂේප කරලා එහෙම නැත්නම් වස්තුකාමය අතහැරලා තමයි පැවිද්දට එන්නේ. වස්තුකාමය අතහැරපු කෙනාට තියෙන අභියෝගය තමයි අර ක්ලේශකාම දුරු කිරීම. මේ අභ්‍යන්තරය තුළ දීර්ඝ සංසාර ගමනක් තුළ කාවැදලා තියෙන අනේකාකාරයෙන් කාවැදලා තියෙන ඒ ක්ලේශ ධර්ම ටික ෂය කර ගැනීම, දුරු කර ගැනීම. එතකොට අන්නේ කියන කෙලෙස් සල්ලේක, ඒ කියන්නේ කෙලෙස් තුනී කරන්න, කෙලෙස් ලියා දමන්න ටිකෙන් ටික අඩු කරන්න අවශ්‍ය කරන ගුණ පූර්ණිය සිද්ධ කරන නිසා තමයි සීලයට ඍජුවම සීලය නම් වූ ප්‍රතිපදාව, සීලය නම් වූ ගුණය පූර්ණය කර ගැනීමටත් අතිශෝභකාරීව පවතින නිසා තමයි මේ කියන දුතහංග ධර්ම පිළිබඳව විස්තරය මේ විසුද්ධි මාර්ගයේ මේ විදියට ඇතුළත් වෙලා තියෙන්නේ කියන කාරණාව පැහැදිලි.
ඒ වගේම දැන් දුතාංග ධර්මයක් සහ ව්‍රත ධර්මයක් අතර තියෙන වෙනස මොකක්ද කියන කාරණාවත් මම හිතන්නේ ඔබ වහන්සේලාට දැන් ඉතාමත්ම පැහැදිලි වෙන්නට ඇති මේ කියන පරිච්ඡේදය පිළිබඳව කියවා ගැනීමත් එක්ක. හරි. අපිට ඊළඟට යන්න තියෙන්නේ තුන්වෙනි පරිච්ඡේදය කම්මට්ටාන ගහන නිर्देशයට. ඒකට යන්නට පෙර ආතුව මේ සම්බන්ධයෙන් යමක් සාකච්ඡා කළ යුතුව තියෙනවා නම් හරි ඔබ වහන්සේලාගේ අදහස් යමක් තියෙනවා නම් අපි ඒවත් එකතු කරගෙන අපි ඊළඟ නිर्देशය පිළිබඳ සාකච්ඡාවට යොමු වෙමු. හොඳයි මම හිතන්නේ එහෙම විශේෂයෙන් අමුතුවෙන් මතු කළ යුතු කිසිවක් නෑ වගේ. එමනම් අපිට දැන් මේ විෂය නිර්දේශයට අනුව අපි විභාගයට අදාළව අධ්‍යයනය කරන්න තියෙන අවසාන නිर्देशය තමයි කම්මට්ටාන ගහන නිर्देशය. කම්මට්ටාන කියලා කියන්නේ කර්මස්ථාන, ගහන කියලා කියන්නේ එතකොට ගැනීම. කර්මස්ථානයන් ගැනීමට අදාළව කාරණා පිළිබඳව ඉදිරිපත් වන නිर्देशය කම්මට්ටාන ගහන නිर्देशය නමින් විස්තර වෙලා තියෙනවා. තරමක් විශාල නිर्देशයක්. අර භාවනාවට අදාළ පූර්ව කෘත්‍යයන් පිළිබඳව සහ සමාධිය පිළිබඳව ඒ සමාධිය ප්‍රභේදාදිය පිළිබඳව දීර්ඝ වශයෙන් විස්තර වෙනවා මේ පරිච්ඡේදය තුළ. එතකොට මේ පරිච්ඡේදය අවසානය වෙනකොට සමාධියක් කියලා කියන්නේ මොකක්ද? එතකොට ඒ සමාධිය වැඩිම සඳහා ප්‍රවේශය ලබාගත යුත්තේ කොහොමද? ඒ වගේම දුරු කළ යුතු ඒ පලිබෝධාදී ධර්මයන් දුරුකොට කොහොමද සුසු කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකගේ ආශ්‍රයෙන් තමන්ගේ චරිත ස්වභාවයට අනුකූල කර්මස්ථානයන් තෝරා ගන්න කියන කාරණාවන් මේ පරිච්ඡේදය තුල එහෙම නැත්නම් මේ නිर्देशය තුල විස්තර වර්ණනාවට ලක් වෙලා තියෙනවා. එතකොට අපි අද යම්කිසි කොටසක් අපට මේ නිर्देशයට අදාළව යම්කිසි කොටසක් සාකච්ඡා කරලා අවසන් කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාවට අදාළව සීලය පිළිබඳව විශේෂයෙන්ම භික්ෂුවකට අදාළ චතුපාරිශුද්ධි සීලය පිළිබඳව ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රතිසන්නිශ්චිත සීලය සහ ආජීව පාරිශුද්ධි සීලය වශයෙන් දැක්වෙනේ චතුපාරිශුද්ධ සීලය පිළිබඳව දීර්ඝ වර්ණනාවක් දීර්ඝ විස්තරයක් සීල නිर्देशය තුල ඇතුළත් වුණා. එතකොට එකී චතුපාරිශුද්ධ සීලය පූර්ණිය සඳහා දුතාංග ධර්මයන් හිව අතිශයෝපකාරී බව සලකා දුතාංග ධර්ම පිළිබඳ විස්තර වුණා. දැන් එතනින් එහාට සීලය පිළිබඳව සියලුම විස්තර වර්ණනා නිමාවට පත් කරලා සමාධිය පිළිබඳව විස්තර වර්ණාව ආරම්භ කෙරෙනවා. ඉදානි යස්මා ඒවන් දුතංග පරිහරණ සම්පාදිතේහි අප්පිච්චතාදීහි ගුණේහි පරියෝදාතේ පිරිසුදු භාවයට පත් වූ ඉමස්මින් සීලේ පතිට්ඨිතේන මේ සීලෙහි පිහිටි තැනැත්තා විසින් සීලේ පතිට්ඨාය ආදී දේශනාවෙහින් චිත්ත සීසේන නිද්දිට්ඨෝ සමාධි භාවයේ තබ්බෝ චිත්ත සීර්සයෙන් චිත්ත නමින් එහෙම නැත්නම් චිත්ත නාමයෙන් දක්වන ලද සමාධිය වැඩි යුතුයි සෝච අතිසංඛේප දේශිතත්තා විඤ්ඤාතුම්පි තාවන සුකරෝ. එතකොට ඊටමත් සංක්ෂේපයෙන් දේශනා කළ නිසා එය තේරුම් ගැනීම පහසු වූවක් නෙමෙයි. භාගේව භාවේතුන්. ඒ නිසා වැඩිමක් ගැන කියනොම කවරේද? තේරුම් ගන්නත් අපහසු නම් සංක්ෂේපයෙන් දේශනා කරපු නිසා ඒක වැඩිම ගැන කියන්නම දෙයක් නැහැ. ඒ නිසා තස්ස විත්තාරංච භාවනානයංච දස්සේතුන් ඉදම් පඤ්ඤ කම්මං හෝති. අන්න නැවතත් උන්වහන්සේ මේ නිर्देशයේදී මේ කියන කාරණාව. ඒ කියන්නේ සමාධිය කියන්නේ මොකක්ද කියන එක මුලින් පැහැදිලි කරගත යුතුයි. කෙසේ වැඩි යුතුද කියන කාරණාව નિවර්දිව තේරුම් ගත යුතුයි. ඒ සඳහා උන්වහන්සේ මේ පැහැදිලි කරලා දීම සඳහා ප්‍රශ්න කිහිපයක් නගලා තියෙනවා. එතකොට ප්‍රශ්න 8ක් මෙහි ඉදිරිපත් වෙනවා. කෝ සමාධිය කියලා කියන්නේ කුමක්ද? කේනත්තේන සමාධි කුමන අර්ථයකින් සමාධි කියලා කියනවද? කානස්ස ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨානි. එතකොට ඒ සමාධියෙහි ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන මොනවාද? කතිවිදෝ සමාධිය කීවැදෑරුම්ද? කෝචස්ස සංකිලේසෝ කෙලසීම එහෙම නැත්නම් පරිහානියටපත් වීම කුමක්ද? කිං බෝධානං පිරිසිදු වීම කුමක්ද? කතං භාවේ තබ්බෝ කෙසේ වැඩි යුතුද?
සමාධි භාවනායකෝ ආනිසංසෝ සමාධි භාවනාවේ ආනිසංස කවරේද කියන මෙන්න මේ කියන ප්‍රශ්න 8 නගලා මේ ප්‍රශ්න 8 මෙතෙන් පටන් විසඳීම ආරම්භ කරනවා. එතකොට තත්රිදං විස්සජ්ජනං එහි විසඳීම මේ ආකාරයට ආරම්භ වෙනවා. සමාධිය කියලා කියන්නේ කුමක්ද? සමාධිය කියලා කියන්නේ කුමක්ද? එතකොට කෙටියෙන් විස්තර කළොත් කුසල චිත්ත ඒකාග්‍රතා සමාධි කුසල සිතේ එකඟ බව සමාධිය නම් වේ. එතකොට බුද්ධඝෝස හාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා සමාධි බහුවිදෝ. සමාධිය නන්වැදෑරුම් බහුවිධයි. නානා ප්‍රකාරකෝ නන්වැදෑරුම්. තං සබ්බං විභාවිතුං ආරබ්බමානං විස්සජ්ජනං අදිප්පේතං චේවත්තං සාධෙය්‍ය උත්තරින්ච වික්ඛේපාය සංවත්තේය. එතකොට මේ සියල්ලම විස්තර කරන්න ගියොත් මෙහිදී අපේක්ෂිත අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. තවදුරටත් එය වික්ෂේපය වෙනස. එහෙම නැත්නම් විවිධ විමති ස්වභාවයන් නැතිවීම සඳහා හේතු වෙනවා. එනිසා මේ සමාධි නිर्देशය තුළ විස්තර කරන්න බලාපොරොත්තු වෙන කාරණාවට අදාළව බුද්ධඝෝස හාමුදුරුවෝ කෙටියෙන් විස්තර කරලා දෙනවා කුසල චිත්ත ඒකාග්‍රතා සමාධි. එතකොට කුසල සාගත සිතෙහි කුසල සිතෙහි එකඟ බව සමාධිය නම් වන බව. එතකොට කෝ සමාධි සමාධිය යනු කුමක්ද? කුසල චිත්ත ඒකාග්‍රතා සමාධි. එතකොට පළවෙනි ප්‍රශ්නේ දැන් විසඳලා ඉවරයි. කේනට්ඨේන සමාධි දෙවෙනි ප්‍රශ්නයක් යොමු වෙනවා. කේනට්ඨේන කවර අර්ථයකින් සමාධිය නම් වේද? සමාධානට්ඨේන සමාධි සමාධානාර්ථයෙන් සමව මනාව පිහිටනාර්ථයෙන් සමව මනාව පිහිටනාර්ථයෙන් සමාධි කියලා කියනවා. සමව මනාව පිහිටනාර්ථයෙන් සමාධි කියලා කියනවා. එතකොට මේ විස්තර කරනවා කිමිදං සමාදානං නම් මේ සමාදානය කියලා කියන්නේ කුමක්ද? ඒකාරම්මනේ චිත්තචේතසිකානං සමං සම්මාච ආදානං තපනන්ති වුත්තං හෝති. එක අරමුණක චිත්තචෛතසිකයන්ගේ සමව මනාව පිහිටුවීම තැබීම යයි කියන ලද්දේ වෙයි. කියන ලද්දේ වෙයි. තස්මා එනිසා යස්ස ධම්මස්සානුභාවේන යම් ධර්මයක අනුභවයකින් ඒකාරම්මනේ චිත්තචේතසිකා සමං සම්මාච අවික්කිප්පමානා අවිප්පකින්නාච හුත්වා තිට්ඨන්ති. එතකොට යම් ධර්මයක අනුභවයකින් එක අරමුණක චිත්තචෛතසිකයෝ සමාව මනාව නොවිසිරෙන ලදුව නොම විසිර සිටිද්ද එතකොට මෙය සමාදානය කියලා දත යුතුයි. එහෙනම් සමාධිය කියලා කියන්නේ කුසල් සිතෙහි එකඟ බව. එතකොට ඒකට සමාධි කියලා කියන්නේ ඇයි? එතකොට යහපත් අරමුණක චිත්තචෛතසිකයන් සමාව මනාව විසිරෙන්න දෙන්නේ නැතුව එක අරමුණක් තුල චිත්තචෛතසික ගොනු කරලා පවත්වන නිසා. එතකොට එක අරමුණක චිත්තචෛතසික මනාව ගොනුකොට තැබීමට සමත් නම් ඒ ක්‍රියාවලිය එතකොට සමාධි කියන නාමයෙන් හඳුන්වා තිබෙනවා. එතකොට මේ සමාධියට අදාළ ලක්කන රස පච්චුපට්ඨාන සහ පදට්ඨාන කවරේද කියලා විස්තර වෙනවා. ලක්කන කියලා කියන්නේ ස්වභාවය. එතකොට සමාධියේ ස්වභාවය මොකක්ද? අවික්ෂේප ලක්කනෝ සමාධි. අවික්ෂේප බව. අවික්ෂේප බව. ඒ කියන්නේ නොඑක් අරමුණු වල නොවිසිරෙන බව. නොඑක් අරමුණු වල නොවිසිරෙන බව ලක්ෂණ සමාධිය කියන එක නොඑක් අරමුණු වල නොවිසිරෙන බව ලක්ෂණ කොට ඇත්තක්. සමාධිය කියලා කියන එක නොඑක් අරමුණු වල නොවිසිරෙන බව ස්වභාවය කොටගෙන ඇත්තක්. එහෙමනම් සමාධියේ ස්වභාවය කුමක්ද? නොඑක් අරමුණු වල චිත්තචෛතසික ධර්ම නොවිසිරෙන බව. එතකොට රස එසේ විසිරෙන්නට නොදී චිත්තචෛතසිකයන් නොඑක් අරමුණු වල විසිරෙන්නට නොදීම සඳහා කළ යුතු කාර්යභාරය කෘත්‍ය වන්නේ මොකක්ද? වික්ඛේප විද්ධංසන රසෝ වික්ෂිප්ත බව. එහෙම නැත්නම් වික්ෂේපය අර චිත්තචෛතසිකයන්ගේ විසිරෙන සහගත ස්වභාවයේ නැසීම දුරු කිරීම තමයි සමාධියට අදාළ කෘත්‍ය බවට පත් වෙන්නේ. සමාධියට අදාළ කෘත්‍ය බවට පත් වෙන්නේ. ඊළඟට එය වැටහෙන ආකාරය පච්චුපට්ඨාන. එය වැටහෙන ආකාරය කුමක්ද? අවිකම්පන පච්චුපට්ඨානෝ. අවිකම්පන. එතකොට කම්පා නොවන බව උද්දච්චය හේතු කොටගෙන කම්පනයක් නැති බව, කම්පා නොවීම, චිත්තචෛතසිකයන් කම්පා නොවන ස්වභාවයෙන් තමයි සමාධිය කියන එක පිළිබඳව වැටහීමක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට ඒකට ආසන්න කාරණාව පදට්ඨාන ආසන්න කාරණාව කුමක්ද? සුඛිනෝ චිත්තං සමාධියති इति වචනතෝපන සුඛමස්ස පදට්ඨානං සෝය. එතකොට සුවපත් වූ තැනැත්තාගේ සිත සමාධිගත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා
නිරාමිස සුඛය තමයි ආසන්න කාරණේ සමාධියට ආසන්න කාරණේ බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ඒ තුල නිරාමිස වූ සෝයක්, ශාන්තියක්, සැනසීමක් නැත්නම් සමාධිය කෙරෙහි කෙනෙක් එහි සෝය දකිමින් කෙනෙක් සමාධිය කෙරෙහි යොමු වන්නේ නැහැ. එතකොට ඒ සමාධිය කෙරෙහි යොමු කරවන්නේ ඒ තුල තියෙන නිරාමිස සෝය අත්විඳීමේ හැකියාව තියෙන නිසා. එතකොට මේ කියන ආකාරයට ලක්කන රස පච්චුපට්ඨාන සහ පදට්ඨාන කියන මේ ප්‍රශ්නයේ අදාළව විස්තර ඉදිරිපත් වෙනවා. ඊළඟ දීර්ඝ වශයෙන් යමක් ප්‍රභේදගත වශයෙන් දක්වන්න උත්සාහ කරලා තියෙන දේ අපිට සීල නිर्देशය සාකච්ඡා කරනකොටත් ඒකේ විදිහට හමු වුණා. දැන් මේ සමාධි නිर्देशයේදීත් සමාධිය පිළිබඳව එක එක කොටස් දෙවදෑරුම් කොට තෙවදෑරුම් කොට හතරවැදෑරුම් කොට පස්වැදෑරුම් කොට නොඑක ආකාරයෙන් ප්‍රභේදගත කොට සමාධිය පිළිබඳව දක්වා තිබෙනවා. සමාධිය පිළිබඳව දක්වා තියෙනවා. එතකොට එකේ කොටස් හැටියට එක්වැදෑරුම් කොට බෙදා දක්වනවා අවික්ෂේප ලක්ෂණේනතාව ඒකවිදෝ. අවික්ෂේප ලක්ෂණේන නොවිසිරීම් ලක්ෂණයෙන් සමාධිය එක්වැදෑරුම්. ඒතකොට සමාධියේ මූලිකම ස්වභාවය තමයි චිත්තචෛතසික දෙදෙනා මේ නොඑක් අරමුණු වල විසිරෙන්නට දෙන්නේ නැහැ. නොඑක් අරමුණු වලට විසිරෙන්නේ දෙන්නේ නැහැ. එක අරමුණක සමව මනාව පිහිටවනවා එහෙම නැත්නම් තබනවා. එතකොට මෙන්න මේ කියන ස්වභාවය නිසා චිත්තචෛතසිකයන් නොවිසිරීම කියන කාරණාව මූලික කොටගෙන ප්‍රභේද එක්වැදෑරුම් කොට බෙදා දක්වා තිබෙනවා. ඊළඟට දෙවැදෑරුම් කොට බෙදනකොට උපචාර අපනා වශයෙන් දුවිදෝ තථා ලෝකීය ලෝකුත්තර වශයෙන් සප්පීතික නිප්පීතික වශයෙන් සුඛසහගත උපේක්ඛාසහගත වශයෙන්. එතකොට දෙවැදෑරුම් කොට බෙදීම කොටස් හතරකින් යුක්තයි. ලෞකික සමාධි ලෝකෝත්තර සමාධි වශයෙන් සප්පීතික සමාධි හා නිප්පීතික සමාධි වශයෙන් සුඛසහගත සමාධි උපේක්ඛා සහගත සමාධි වශයෙන් උපචාර අපනා සමාධි වශයෙන් කියන මේ කියන කොටස් හතරකින් යුක්තයි. එතකොට සප්පීතික නිප්පීතික සුඛසහගත උපේක්ඛා සහගත කියලා කියන්නේ මේ ධානයක් තුළ ක්‍රියාත්මක වෙන ධානාංගවල ඇති නැති බව. එතකොට විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියලා ධානාංග පහක් තියෙනවා. එතකොට සූත්‍ර ධර්මයන්ගේ ක්‍රමයට ඒක ධාන හතරක් හැටියට විස්තර වෙනවා. අභිධර්ම ක්‍රමයට අර සූත්‍ර ක්‍රමයට විස්තර වෙන දෙවෙනි ධානය කොටස් දෙකකට බෙදලා ධාන පහක් හැටියට දක්වලා තියෙනවා. එතකොට මේ ධානයක විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියලා ධානාංග පහක් තියෙනවා. එතකොට මේ ධානාංග වල ඇති නැති ස්වභාවයන් එක තමයි මේ සප්පීතික නිප්පීතික සුඛසහගත උපේක්ඛා සහගත ආදී වශයෙන් බෙදීම සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ත්‍රිවිධෝ හීන මජ්ක්‍ධිම පනීත වශයෙන් තුනේ කොටස් වලට බෙදනවා හීන සමාධි, මජ්ක්‍ධිම සමාධි සහ ප්‍රනීත සමාධි වශයෙන්. ඒත් එක්කම සවිතක්ක සවිචාරාදී වශයෙන්. සවිතක්ක සවිචාරාදී වශයෙන් එතකොට බෙදා දැක්වීමක් සිද්ධ වෙනවා. සවිතක්ක සවිචාර සමාධි, අවිතක්ක විචාරමත් සමාධි, අවිතක්කා විචාර සමාධි කියලා කොටස් තුනකට බෙදෙනවා. පීති සහගත සමාධි කියලා නැවතත් කොටස් තුනකට බෙදනවා. පීති සහගත සමාධි, සුඛ සහගත සමාධි සහ උපේක්ඛා සහගත සමාධි වශයෙන්. පරිත්ත මහග්ගත අප්පමාන වශයෙන්. පරිත්ත සමාධි, මහග්ගත සමාධි සහ අප්පමාන සමාධි වශයෙන් බෙදීමට ලක් වෙනවා. එතකොට මේ ආකාරයට තුනේ කොටස් වලට අදාළ විභජන එහෙම නැත්නම් බෙදීම් හතරක් හමු වෙනවා. ඊට පස්සේ හතර කොටස් හැටියට බෙදා දැක්වීම චතුබ්බිදෝ දුක්ඛාපටිපදා දන්දහා විඤ්ඤාදි වශයෙන්. එතකොට දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා ආදී වශයෙන් දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා, දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා, සුඛාපටිපදා දන්දා විඤ්ඤා, සුඛාපටිපදා කිප්පා විඤ්ඤා වශයෙන් කොටස් හතරකට බෙදා දැක්වෙනවා. ඒත් එක්කම චතුර්ඥානාංග වශයෙන් චතුර් ධානාංග වශයෙන් දැක්වෙනවා. හාන භාග්‍ය ආදී වශයෙන් හාන භාග්‍ය, තිති භාග්‍ය, විශේෂ භාග්‍ය සහ නිබ්බේද භාග්‍ය වශයෙන් කොටස් හතරකට බෙදලා දක්වනවා. කාමාවචර සමාධි, රූපාවචර සමාධි, අරූපාවචර සමාධි සහ අපරියාපන්න සමාධි. ඒ කියන්නේ ලෝකෝත්තර සමාධි වශයෙන් එතකොට කොටස් හතරකට බෙදනවා. ඒ වගේම අධිපති වශයෙන් ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන මේ කියන ධර්ම අධිපති කොටගෙන වඩන ලද සමාධි ඒ නාමයෙන් ශීර්ෂ වශයෙන්ගෙන නම් කරලා තියෙනවා. මේ ආකාරයට දෙකේ හතර කොටස් හැටියට කරපු විභජන හයක් හමු වෙනවා. ඊට පස්සේ අවසාන වශයෙන් පංචවිදෝ පංචකණයේ පංචඥානංග වශයෙන් පංචකණයේ කියන්නේ අභිධර්ම න්‍යායට අනුව දක්වන
අර පස්වැදෑරුම් සමාධීන්ගේ වශයෙන් ප්‍රභේද පහකින් යුක්තව පවතිනවා. එතකොට මෙන්න මේ කියන ප්‍රභේද පහ සංක්ෂේපයෙන් මාතෘකා වශයෙන් දක්වලා උද්දේශ වශයෙන් දක්වලා එතකොට ඒ තවදුරටත් විස්තර කර දීම ඉන් අනතුරුව සිද්ධ වෙනවා. තත්ත ඒකවිද කොට්ටාසෝ උත්තානත්ව. එතකොට එකේ කොටසේ අර අවික්කේප ලක්ෂණයනතාව ඒකවිදෝ කියලා කියපු කාරණාව ඒක පැහැදිලි. ඒක මුලිනුත් ඒක විස්තර වෙච්ච කාරණාවක්. ඊළඟට උපචාර සමාධි සහ අපනා සමාධි කියන එක විස්තර කරලා දෙනවා. උපචාර කියලා කියන්නේ සමීපයේ හැසිරෙනවා කියන එක. අපනා සමාධි කියලා කියන්නේ රූපාවචර අරූපාවචර ඒ ධාන මේ අර්පණා සමාධි හැටියට හඳුන්වනවා. එතකොට උපචාර සමාධියක් කියලා කියන්නේ අර අර්පණා සමාධියට ආසන්න අවස්ථාවක්. ආසන්නව හිතේ ඇතිවෙච්ච සමාධිගත ස්වභාවයට කියන්නේ උපචාර සමාධි කියලා. එතකොට මේ උපචාර සමාධි සහ අපනා සමාධි වශයෙන් කොටස් දෙකයි. සමහර කර්මස්ථාන තියෙනවා. ඒ කර්මස්ථාන වලින් පුළුවන්කම තියෙන උපචාර සමාධිය උපදවා ගැනීම පමණයි. එතකොට මේ අර්පණා සමාධිය උපදවා ගැනීමට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මෙහි විස්තර වෙනවා දුවිධ කොට්ටාසේ චන්නං අනුස්සතිඨානානං. එතකොට සයවැදෑරුම් මේ අනුස්සතිඨාන අතුරින් ඒ කියන්නේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති කියන මෙන්න මේ කියන අනුස්සති 6 දෙනාගේ වශයෙන්ුත් ඒ වගේම මරණ සති, මරණානුස්මතිය, ඒ වගේම උපසමානුස්සතිය, ආහාරයේ පටික්කුල සංඥාව, චතුධාතු ව්‍යවස්ථානය කියන මෙන්න මේ කියන මෙකී කර්මස්ථානයන්ගේ වශයෙන් ලබන ලද යම්කිසි චිත්ත ඒකාග්‍රතාවක් තියෙනවා නම් අනේ චිත්ත ඒකාග්‍රතාවටත් කියනවා උපචාර සමාධියක් කියලා කියනවා. ඒත් එක්කම මෙතන නොකියවෙච්ච අනිකුත් කර්මස්ථාන මූලික කොටගෙන කවුරු හරි කෙනෙක් ධානය වඩනකොට අර යාව අපනා සමාධිය නම් පුබ්බ භාගයේ ඒකග්ගතා අර්පණා සමාධියට පළමුව ඇති වෙන ඒ සමාධි සහගත ස්වභාවයක් තියෙනවා නම් අර කියපු සමාධියක් තියෙනවා නම් එතකොට ඒකට කියනවා උපචාර සමාධි කියලා කියනවා. එතකොට උපචාර සමාධි කියලා කියන්නේ අර කර්මස්ථානයක් බාහිර නිමිත්තක් ඒ කර්මස්ථානයක් හැටියටගෙන ඒ නිමිත්ත තමන්ගේ මනස තුළ හොඳට තහවුරු කොටගෙන ඒ තමන්ගේ හිත තුළ හොඳට තහවුරු කොටගත් ඒ කර්මස්ථානයේම නිමිති කොටගෙන යම්කිසි කාලයක් අවබෝධයෙන් සිහි කල්පනාවෙන් භාවනා කරන එතකොට ඒ යෝගාවචරයේගේ හිත තුළ ඒ වර්ණ සන්න ආලෝක සංඥාදිය පහළ වෙනවා. එතකොට ඒ පහළ වෙන ආලෝක සංඥාදියත් පිරිහෙන්නට දෙන්නේ නැතුව සුරක්ෂිත කරගත යුතුයි, ආරක්ෂා කරගත යුතුයි. එහෙම ආරක්ෂා කරගෙන ඒ කටයුතු කරන යෝගාවචරයාට උපචාර අර්පණා සමාධිය උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ අර්පණා සමාධියක් කියලා කියන්නේ එතකොට පංච නීවරණ ධර්ම යටපත් කරපු අවස්ථාවක්, විස්කම්භන වශයෙන් යටපත් කරපු අවස්ථාව. අපිට අර කූටදන්ත සූත්‍රයේදීත් හමු වුණා පංච නීවරණ ධර්මයන් යටපත් භාවනා කරනකොට පංච නීවරණ ධර්මයන් යටපත් කළ හැකි. එතකොට මේ පංච නීවරණ ධර්මයන් යටපත් කිරීම තුළ ප්‍රථම ධානාදී ධාන උපදවා ගත හැකි. එතකොට ඒ කියන ධානයන්ට ආසන්න අවස්ථාව උපචාර ධානයන් අර්පණා සමාධියට ආසන්න අවස්ථාවට කියන නමක් තමයි මේ උපචාර සමාධි කියලා කියන්නේ. එතකොට මේ උපචාර සමාධියේ පාදක කොටගෙන මේ තවදුරටත් භාවනා කිරීම තුළින් ඊට අනතුරුව යම්කිසි අර ප්‍රථම ධානාදී යම්කිසි ධානයක් උපදවා ගන්නවද එසේ උපදවා ගන්න ධානයට ඒ සමාධියට කියනවා අර්පණා සමාධිය කියලා කියනවා. මෙසේ උපචාර අපනා වශයෙන් මේ ආකාරයට උපචාර සහ අර්පණා වශයෙන් දෙවදෑරුම් වන බව දත යුතු බව විස්තර කරලා දෙන්න. ඊළඟට දෙවෙනි ප්‍රභේදයේ අර දෙකේ කාරණාවන් අතර ඉදිරිපත් වෙච්ච දෙවන්නේහිදී විස්තර වෙනවා ලෝකීය සමාධි සහ ලෝකුත්තර සමාධි. ලෞකික සමාධි තියෙනවා, ලෝකෝත්තර සමාධි තියෙනවා. તો ලෞකික සමාධියක් කියලා කියන්නේ තීසු භූමීසු කුසල චිත්ත ඒකග්ගතා ලෝකියෝ සමාධි. එතකොට තුන් භූමියේ කාම, රූප, අරූප කියන මේ තුන් භූමියට අදාළ කුසල් සිතෙහි එකඟ බවට කියනවා ලෞකික සමාධියක් කියලා කියනවා. අරිය මාර්ග සම්පයුත්තා ඒකාග්‍රතා ලෝකුත්තරෝ සමාධි ආර්ය මාර්ගයේ හා යෙදුණු ආර්ය මාර්ගයේ යෙදුණු ඒකාග්‍රතාව ලෝකෝත්තර සමාධි කියලා කියනවා. එතකොට මේ ආකාරයට ලෞකික සමාධි, ලෝකෝත්තර සමාධි ආදී වශයෙන් ප්‍රභේද දෙකකට බෙදලා දක්වන්න පුළුවන්.
එතකොට මේ විභජනයන් තුල අපිට පේනවා සමාධිය කියන එක අර්ථ වශයෙන් ගත්තොත් එකක් උනාට ප්‍රභේද වශයෙන් ගත්තොත් ඒක නන්වැදෑරුම් කොට දක්වන්න පුළුවන්කම තියෙනවා කියන එක. අර්ථ වශයෙන් ගත්තොත් සමාධිය කියන එක එකක්. එහෙත් ඒ සමාධිය නොඑක් ආකාරයෙන් ඒ සමාධිය උපදවාගෙන තියෙන පුද්ගලයාගේ ස්වභාවය, ඒ වගේම මේ සමාධියේ తত্ত্বය, ඒක සංවර්ධනය කරගෙන තියෙන ආකාරයේ ස්වභාවය, ඒ සමාධිය එහෙම නැත්නම් ධානයේ තුල ක්‍රියාත්මක වන ඇතුළත් වන ධානාංග ආදී වශයෙන් මේ ආදී විදියට විමර්ශනය කිරීම තුළ නොඑක් ආකාරයෙන් සමාධිය කියන එක ප්‍රභේදගත කොට දැක්විය හැකි කියන කාරණය. එතකොට මේ ප්‍රභේදයන් පිළිබඳව කරන සාකච්ඡාවේදී අපිට පැහැදිලි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට දෙකේ කොටස් යටතේ ප්‍රභේදගත කරලා දක්වපු තුන්වෙනි කොටසේදී චතුක්කනයේ ද්විසු පංචකනයේ තීසු ඥානේසු ඒකග්ගතා සප්පීතිකෝ සමාධි. එතකොට යම් ධානයක ප්‍රීතිය කියන ධානාංගය ක්‍රියාත්මක නම්, ඒ කියන්නේ ප්‍රීතිය කියන ධානාංගයෙන් යුක්ත නම්, ඒ ප්‍රීතිය කියන ධානාංගයේ ක්‍රියාත්මක වෙන සමාධිය සප්පීතික සමාධියක් හැටියට හඳුන්වනවා. චතුක්කනයේ ද්විසු. එතකොට පෙළ දහමේ ක්‍රමයට මුල් සමාධි දෙකක්, ඒ වගේම අභිධර්ම ක්‍රමයට තුන් ධාන, මුල් ධාන තුනේ තියෙන එකඟ බවට කියනවා සප්පීතික සමාධියක් කියලා කියනවා. එතකොට විතක්ක, විචාර, පීති කියන මෙන්න මේ කියන ධානාංග තුන ක්‍රියාත්මක වෙනවා. මේ කියන ධානාංග තුන ක්‍රියාත්මක වෙනවා මුල් සමාධි තුනේ, ධාන තුනේ. එතකොට මේ මුල් ධාන තුන සප්පීතික සමාධි හැටියට නම් කරන්න පුළුවන්. අවශේෂු ද්විසු ධානේසු ඒකග්ගතා නිප්පීතිකෝ සමාධි. එතකොට පෙළ දහමේ ක්‍රමයට තුන්වෙනි හතරවෙනි, අභිධර්ම ක්‍රමයට හතරවන පස්වන කියන මෙන්න මේ කියන ධානවල ප්‍රීතිය කියන ධානාංගය ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා ඒ කියන සමාධිය නිප්පීතික සමාධියක් හැටියට දක්වන්න පුළුවන්. ඒ අනුව ඒ සමාධියේ තියෙන ස්වභාවය අනුව සප්පීතික නිප්පීතික වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි. උපචාර සමාධිපන සියා සප්පීතිකෝ සියා නිප්පීතිකෝ. උපචාර සමාධිය ප්‍රීතිය සහිතද ප්‍රීතිය රහිතද විය හැකි. මෙසේ සප්පීතික නිප්පීතික වශයෙන් දෙවදෑරුම්. එතකොට දෙකේ කොටස් යටතේ කතා කරන අවසාන විභජනය බෙදීම සප්පීතික සමාධි සහ නිප්පීතික සමාධි. විතක්ක, විචාර, පීති, සුඛ. හතරවෙනි එතකොට මේ ධානාංගය තමයි සුඛ කියලා කියන්නේ. එතකොට යම්කිසි ධානයක් දක්වා සුඛ කියන ධානාංගයේ ක්‍රියාත්මක නම්, එතකොට ඒ සමාධිය සුඛ සප්පීතික සමාධියක් හැටියට දක්වනවා. එතකොට යම්කිසි ධානයක සුඛ කියන ධානාංගයේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ කියන ධානය නිප්පීතික සමාධියක් හැටියට බෙදා දක්වා තියෙනවා. ඒ අනුව පෙළ දහමේ දක්වන ක්‍රමයට මුල් ධාන තුනෙහි, අභිධර්ම ක්‍රමයට දක්වා තියෙන ආකාරයට අනුව අර මුල් ධාන හතරෙහි එකඟ බවට කියනවා සුඛ සහගත සමාධියක් කියලා. එතකොට පෙළ දහමේ ක්‍රමයට හතරවැන්නත්, අභිධර්ම ක්‍රමයට දක්වන එතකොට ඒ පස්වැන්නෙත් කියන ඒ කියන ධාන වල ක්‍රියාත්මක වන්නේ එතකොට උපේක්ෂා ඒකාග්‍රතාව. එතකොට උපේක්ඛා සහගතයි. ඒ නිසා ඒ සමාධිය දක්වනවා උපේක්ඛා සහගත සමාධියක් හැටියට දක්වා තියෙනවා. එතකොට මේ ආකාරයට දෙකේ කොටස් හැටියට මේ සමාධිය බෙදා දක්වා තියෙනවා. එතකොට ලෞකික සිතක ඇති වෙච්ච සමාධියක් නම් ලෞකික සමාධියක් කියලා කිව්වා. ලෝකෝත්තර සිතක ඇති වෙන සමාධියක් නම් ලෝකෝත්තර සමාධියක් කියලා කිව්වා. එතකොට ඒ ධානයේ උපදවාගත් ධානයේ තුල ප්‍රීතිය කියන ධානාංගයේ ක්‍රියාත්මක නම් සප්පීතිකයි. ප්‍රීතිය කියන ධානාංගයේ ක්‍රියාත්මක නැත්නම් ඒ කියන්නේ ඒකටත් වඩා එහාට ගිහිල්ලා ප්‍රීතියත් යටපත් කළා නම් නිප්පීතික සමාධියක්. සුඛය කියන ධානාංගයේ ක්‍රියාත්මක නම් සුඛ සහගතයි. ඒ කියන ධානාංගයත් ඉක්මවා ගිහිල්ලා නම් උපේක්ඛා සහගතයි කියලා ආදී වශයෙන්. ඒ වගේම උපචාර සමාධි සහ අර්පණා සමාධි වශයෙන් මේ විදිහට දෙකේ කොටස් පිළිබඳව විභජනය ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ තුනේ කොටස් පිළිබඳව සිද්ධ වෙන විභජනය. එතකොට ඒකේ පළවෙනි ප්‍රවේදය තමයි හීන සමාධි, මජ්ක්‍ධිම සමාධි සහ පනීත සමාධි කියලා කියන්නේ. එතකොට හීන සමාධියක් කියලා කියන්නේ පටිලබ්ධ මත්තෝ හීනෝ, ප්‍රතිලබ්ධ මාත්‍ර. ඒ කියන්නේ ලැබූ පමණින්ම ඒ ධානය උපදවාගත් පමණින් මේ උපදවාගත් අවස්ථාවේම ක්‍රියාත්මක වෙන සමාධිය හීන සමාධියක්. ඒ කියන්නේ ඒක ඒ තරම් උසස් ආකාරයට හොඳට තහවුරුව
දියුණු කරගත්ත වඩාත් ප්‍රගුණ කරගත්ත සමාධියක් නෙමෙයි. එතකොට උපදවාගත් මාත්‍රයට කියන එතකොට පටිලද්දමත්තෝ හීන සමාධි නාති ස්වභාවිතෝ මජ්ජිමෝ. මනවින් වඩලා නැත්නම් අතිශයින්ම ප්‍රගුණභාවයට පමුණුවලා නැත්නම් එයට කියනවා මජ්ජිම සමාධි කියලා කියනවා. ස්වභාවිතෝ සුමහා කොට ප්‍රගුණ කරන ලද්දේ නම් ඒ වගේම වසිප්පත්තෝ ඔය උත්ථාන අදිත්‍යාන පච්චවෙක්කන ආදී වශයෙන් වූ ඒ පංචවිධ වසිතාවට ආවජ්ජන සමාපජ්ජන උත්ථාන අදිත්‍යාන පච්චවෙක්කන කියන මේ කියන ආකාරයට පංචවිධ වසිතාවට පමුණුවලා නම් එතකොට ඒ වසිප්‍රාප්ත භාවයට පත් කරපු ඒ සමාධිය ප්‍රණීත සමාධියක් කියලා කියනවා. එහෙමනම් ලැබූ පමණින් උපදවාගත් පමණින්ම හීන සමාධි, ඒ අතිශයින්ම ප්‍රගුණ වශයෙන් වඩලා නැත්නම් මධ්‍යම සමාධි, අතිශයින් ප්‍රගුණ කොට වඩලා නම් වසිතාවට පමුණුවලා තියෙනවා නම් ඒ සමාධිය ප්‍රණීත සමාධි වශයෙන් මේ ආකාරයට කොටස් තුනකින් විස්තර වෙනවා. ဒုတိ යත් එකේ එතකොට දෙවෙනි කොටස සවිතක්ක සවිචාර සමාධි, අවිතක්ක විචාර මත්ත සමාධි සහ අවිතක්කා විචාර සමාධි වශයෙන් කොටස් කොටස් තුනකට බෙදා දක්වා තියෙනවා. එතකොට පඨම ඥාන සමාධින් සද්දින් උපචාර සමාධිනා සවිතක්ක සවිචාරෝ පංචකනායේ ဒုတိ ඥාන සමාධි අවිතක්ක විචාර මත්තෝ. එතකොට මෙහි විස්තර වෙනවා ප්‍රථම ධ්‍යාන සමාධිය උපචාර සමාධිය සමග සවිතක්ක සවිචාර නම් වේ. ඒ කියන්නේ විතර්කයත් ක්‍රියාත්මකයි විචාරයත් ක්‍රියාත්මකයි. එතකොට ප්‍රථම ධ්‍යානය තුල විතර්කය සහ විචාරය කියන දෙකම ක්‍රියාත්මක වෙනවා. එතකොට පංචක ණයට අනුව ගත්තොත් ဒုတိ ධ්‍යාන සමාධිය අවිතර්ක විචාර මාත්‍ර. එතකොට විතර්කය නැහැ විචාරය ක්‍රියාත්මක වෙනවා. එතකොට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යානය. එතකොට විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ධ්‍යානය කියලා කියනකොට ඒ දෙවෙනි ධ්‍යානය තුල විතර්කය නැහැ එහෙත් විචාරය තියෙනවා. එතකොට පළවෙනි එකේදී විතර්කයක් තියෙනවා විචාරයක් තියෙනවා. එතකොට විතර්කය සහ විචාරය කියන ධානාංග දෙකම සහිත සමාධිය සවිතක්ක සවිචාර නමින් නම් කළා. විතර්කය රහිතව විචාරය ක්‍රියාත්මක වෙන සමාධිය අවිතක්ක විචාර සමාධි හැටියට දක්වනවා. ඒ වගේම කවුරු හරි කෙනෙක් විතර්කයෙහි ආදීනව දැකලා විචාරයෙහි ආදීනව දකින්නේ නැතුව හුදෙක් විතර්කය ප්‍රහාණය කිරීම කැමැතිව ප්‍රථම ධානයේ ඉක්මවනවා නම් එතකොට එයා විතර්කයේ ඉක්මවලා විචාරය ආදී සහිත වෙච්ච ධානයක් උපදවා ගන්නවා. එතකොට ඒ කියන සමාධිය අවිතක්ක විචාර මාත්‍ර සමාධිය හැටියට නම් කරලා තියෙනවා. එතකොට පෙළ දහමේ ක්‍රමයට ဒုတိ ආදී තුන් ධානයෙහිද අභිධර්ම ක්‍රමයෙන් දැක්වෙන ක්‍රමෙහි තෘතීය ආදී තුන් ධානයෙහිද එකඟ බව අවිතක්ක විචාර සමාධි හැටියට දක්වනවා. ඒ කියන්නේ විතක්ක විචාර කියන ධානාංග දෙකම ක්‍රියාත්මකයි නම් සවිතක්ක සවිචාර සමාධි කියලා කිව්වා. විතර්කය ඉක්මවල විචාරය සහ අනිකුත් ධානාංග ක්‍රියාත්මකයි නම් අවිතක්ක විචාර මත සමාධි කියලා කිව්වා. මේ කියන විතක්ක විචාර කියන දෙකම නැතුව පීති සුඛ ඒකාග්‍රතාව ආදී ත්‍රු ධානාංග විතරක් ක්‍රියාත්මක වෙනවා නම් අවිතක්කා විචාර සමාධි කියලා හඳුන්වලා තියෙනවා. එතකොට එතනදිත් අර ධානාංග කොයි විදියට ඒ ධානයේ තුල ක්‍රියාත්මක වෙනවද කියන ස්වභාවය අනුව තමයි මේ සවිතක්ක සවිචාර සමාධි අවිතක්ක විචාර සමාධි සහ අවිතක්කා විචාර සමාධි වශයෙන් මේ කියන කොටස් තුනකට බෙදලා දක්වලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක පීති සහගතෝ සමාධි, සුඛ සහගතෝ සමාධි සහ උපේක්ඛා සහගතෝ සමාධි කියලා කොටස් තුනකට බෙදෙනවා. එතකොට පීති සහගත ඒ කියන්නේ ප්‍රීතිය යුක්ත වෙච්ච, සුඛ සහගතෝ සුඛ කියන ධානාංගයෙන් යුක්ත, උපේක්ඛා සහගතෝ උපේක්ෂාව නම් වූ ධානාංගයෙන් යුක්ත සමාධි ආදී වශයෙන් තමයි මේ කියන බෙදීමට ලක් වෙන්නේ. එතකොට පෙළ දහමේ ක්‍රමයට මුල් ධාන දෙක, ඒ වගේම අභිධර්මයේ ක්‍රමයට මුල් ධාන තුනෙහි ඇතිවන එකඟ බවට කියනවා ප්‍රීති සහගත සමාධි කියලා. ඒකට හේතුව ප්‍රීතිය කියන ධානාංගයේ ක්‍රියාත්මක වන නිසා. එතකොට ඒ කියපු හතර ක්‍රමයේ සහ පහේ ක්‍රමයේ කියන ප්‍රභේදයන්ගේ තුන්වන හතර ක්‍රමයට තුන්වෙන පහේ ක්‍රමයට හතරවන
කියන මේ ධානයන්ගේ එකඟ බවට කියනවා සුඛ සහගත සමාධි කියලා. ඒකට හේතුව සුඛ කියන ධානාංගයේ ක්‍රියාත්මකයි. එතකොට මේ කියන ප්‍රභේද දෙකේම අවසානට දක්වන ධානයන් තුල ක්‍රියාත්මක වෙච්ච එකඟ බව උපේක්ඛා සහගත සමාධි හැටියට විස්තර වෙලා තියෙනවා. මේ ආකාරයට පීති සහගත සමාධි, සුඛ සහගත සමාධි සහ උපේක්ඛා සහගත සමාධි වශයෙන් උත් සමාධිය පිළිබඳව බෙදා දැක්වීමක් සිද්ධ වෙනවා. ඊළඟට තුනේ කොටස් වලට අදාළ අවසාන බෙදීම පරිත්ත සමාධි, මහග්ගත සමාධි සහ අපමාන සමාධි කියලා කියනවා. උපචාර භූමියන් ඒකග්ගතා පරිත්තෝ සමාධි. පරිත්ත කියලා කියන්නේ කුඩා. කුඩා සමාධිය කියලා කියන්නේ උපචාර භූමියෙහි එකඟ බව. අර උපචාර සමාධිය එහෙම නැත්නම් අර උපචාර භූමියෙහි ඇති කර ගන්නා වූ එකඟ බවට කියනවා පරිත්ත සමාධියක් කියලා කියනවා. ඊට පස්සේ රූපාවචර කුසලේ ඒකග්ගතා මහග්ගතෝ සමාධි. රූපාවචර අරූපාවචර කුසලයේහි එකඟ බවට කියනවා මහග්ගත සමාධි කියලා. ඊළඟට අරිය මග්ග සම්පයුත්තා ඒකග්ගතා අප්‍රමාණෝ සමාධි. ආර්ය මාර්ගයෙහි යෙදුණු එකඟ බවට කියනවා අප්‍රමාණ සමාධි. එතකොට උපචාර භූමියෙහි යෙදිච්ච එකඟ බව පරිත්ත සමාධි, රූපාවචර අරූපාවචර කුසල සිතෙහි එකඟ බවට මහග්ගත සමාධි කියනවා. ආර්ය මාර්ගයෙහි යෙදුණු සමාධියට කියනවා අප්පනා සමාධිය කියලා කියනවා. එතකොට මේ ආකාරයට කොටස් තුනකට හීන සමාධි, මජ්ක්‍ධිම සමාධි, පනීත සමාධි, සවිතක්ක සවිචාර සමාධි, අවිතක්ක විචාරමත් සමාධි, අවිතක්කා විචාර සමාධි, ප්‍රීතිසහගත සමාධි, සුඛසහගත සමාධි, උපේක්ඛාසහගත සමාධි, පරිත්ත සමාධි, මහග්ගත සමාධි, අපමාන සමාධි කියලා ප්‍රභේද හතරක් මේ විදිහට දක්වා තියෙනවා. ඉතින් ඒවයි තියෙන්නේ වැඩිපුරම ඒ ධානයේ ස්වභාවයට අනුව කොටස් වලට බෙදුවා. හීන මජ්ක්‍ධිම ප්‍රනීත පරිත්ත මහග්ගත අපමාන කියලා එතකොට ඒ ධානයේ ස්වභාවයට අනුව ඒ ධානය උපදවාගත් පුද්ගලයා කොයි වගේද කියන කාරණාවත් එක්ක ඔය අපමාන සමාධි ආදී එතකොට විස්තර වෙනවා. ඊළඟට අර සවිතක්ක සහ පීතිසහගත ආදී වශයෙන් ප්‍රභේද දෙකේම තියෙන ධානාංග මුල් කොටගත්ත බෙදීම. ධානාංග වල ඇති නැති බව අනුව සිද්ධ වෙච්ච බෙදීම තමයි ඒ කියන ප්‍රභේද දෙකේ ඇතුළත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ හතරවෙනි එක දුක්ඛාපටිපදා ධන්දාභිඤ්ඤා. එතකොට හතරේ කොටස් වලට බෙදා දක්වනවා. ඒකේ ආරම්භක එක තමයි දුක්ඛාපටිපදා ධන්දාභිඤ්ඤා, දුක්ඛාපටිපදා කිප්පාභිඤ්ඤා, සුඛාපටිපදා ධන්දාභිඤ්ඤා සහ සුඛාපටිපදා කිප්පාභිඤ්ඤා කියන එක. එතකොට අති සමාධි දුක්ඛාපටිපදෝ ධන්දාභිඤ්ඤෝ, අති සමාධි දුක්ඛාපටිපදෝ කිප්පාභිඤ්ඤෝ, අති සමාධි සුඛාපටිපදෝ ධන්දාභිඤ්ඤෝ, අති සමාධි සුඛාපටිපදෝ කිප්පාභිඤ්ඤෝ. එතකොට මෙහිදී මේ පටිපදාව සහ අභිඤ්ඤාව කියන පද දෙකත් දන්ද සහ කිප්ප කියන මේ කියන ස්වභාව දෙකත් විස්තර කරලා දෙන්න බුද්ධඝෝස හාමුදුරුවෝ ලොකු විස්තර විවරණයක් සිද්ධ කරලා තියෙනවා අර අනෙක් ප්‍රභේදවල සිද්ධ නොවෙච්ච තරමට. එතකොට මේ භාවනා කරන කෙනෙක්ගේ කර්මස්ථානයන් ආරම්භ කරපු තැන පටන්, ඒ කියන්නේ භාවනා කරන්න ආරම්භ කරපු තැන පටන් යම්තා කාලයක් එතකොට මේ ධානයාගේ උපචාරය උපදිනවද? එතකොට භාවනා කරන්න ආරම්භ කරපු තැන් පටන් උපචාරය උපදීම දක්වා වූ ඒ කාලපරාසය තුල ඒ කියන උපචාරය උපදවා ගැනීම දක්වා උපචාරයේහි ප්‍රවෘත්ත වූ සමාධි භාවනාවට පටිපදාව කියලා කියනවා. එතකොට ඒ උපචාර සමාධිය උපදවා ගැනීම සඳහා ඒ දක්වා වූ ප්‍රවෘත්ත වෙච්ච සමාධි භාවනාවට පටිපදාව කියලා කියනවා. ඒ වගේම උපචාරෙහි පටන් අර්පණාව ඉපදීම දක්වා පවත්නා ප්‍රඥාවට අභිඥාව කියලා කියනවා. ඒතකොට ප්‍රතිපදාව කියලා කියන්නේ භාවනා කිරීම ආරම්භ කරපු තැන පටන් උපචාරයේ උපදවා ගැනීම දක්වා. උපචාරයේ උපදවා ගැනීම දක්වා වූ කොටස ට කිව්වා මේ පටිපදාව කියලා කිව්වා. ඒ උපචාරයේ පටන් අර්පණාව උපදවා ගැනීම දක්වා පවතින ප්‍රඥාවට අභිඥාව කියලා කිව්වා. එතකොට අභිඥාව කෙනෙකුට ඉක්මන්ට ලැබෙනවා. එහෙනම් කිප්පයි කෙනෙකුට ඒක හිමිහිට ලැබෙනවා. ඒක දණ්ඩයි. එතකොට ප්‍රතිපදාව කෙනෙකුට ඉක්මනින් පූර්ණේ සුවසේ පූර්ණේ කරගන්න පුළුවන්. එහෙනම් සුඛාපටිපදා. මේ ප්‍රතිපදාව කෙනෙකුට දුකසේ පූර්ණේ කරගන්න සිද්ධ වෙනවා. ඒකව දුක්ඛාපටිපදා. එතකොට කර්මස්ථානයක් නිමිති කොටගෙන භාවනා කිරීම ආරම්භයේ පටන් උපචාරයේ උපදවා ගැනීම දක්වා වූ ප්‍රතිපදාව
අතිශයින්ම දුෂ්කර නම් ඒ කියන්නේ බොහොම අපහසුයෙන් සිත එකඟ කොටගෙන ඒ තැනට පැමිණෙන්නට සිද්ධ වෙනවා නම් කාමච්ඡන්ද ආදී වූ නීවරණයන්ගේ යම් යම් වූ බලපෑම් වලට ලක් වෙන්නට සිද්ධ වෙනවා නම් අන්න එතකොට එයාගේ ප්‍රතිපදාව දුක් සහගතයි. ඒ කියන කාරණා නැත්නම් ප්‍රතිපදාව සැප සහගතයි. එතකොට ඒ උපචාරය උපදවා ගැනීමෙන් පස්සේ ඊට පස්සේ අර්පණාව උපදවා ගැනීම දක්වා වූ ඒ අවබෝධය බොහොම ඉක්මනින් දියුණු වෙනවා නම් ඒක කිප්පාබිඤ්ඤයි. එහෙම නැත්නම් ඒක මදව සිද්ධ වෙනවා නම් දණ්ඩාබිඤ්ඤයි. ඔන්න ඔය කියන ප්‍රභේදයන් අනුව දුක් පටිපදාවයි අභිඥාවයි කියන මේ දෙකම දුක් සහගත නම් සහ මදව පවතිනවා නම් දුක්ඛාපටිපදෝ දණ්ඩාබිඤ්ඤෝ කියලා කිව්වා. එතකොට ප්‍රතිපදාව දුක් සහගතයි අභිඥාව ඒ කියන්නේ ඥානය ඉක්මනින් ඇති වෙනවා නම් දුක්ඛාපටිපදෝ කිප්පාබිඤ්ඤා කියලා කිව්වා. ප්‍රතිපදාව සුඛ සහගතයි අර නුවණ අවබෝධය ලස්ව මදව සිද්ධ වෙනවා නම් සුඛාපටිපදෝ දණ්ඩාබිඤ්ඤෝ කියලා විස්තර වුණා. ඒ වගේම මේ දෙකම බොහොම යහපත්ව සිද්ධ වෙනවා නම් සුඛාපටිපදෝ කිප්පාබිඤ්ඤ කියලා විස්තර කරලා තියෙනවා. එතකොට මේ කියන ප්‍රතිපදාව සමහර කෙනෙකුට දුක් සහගතයි. ඒකට හේතුව අර නීවරණ ආදී වූ විරුද්ධ ධර්මයන්ගේ පැවැත්ම බහුලව සිද්ධ වෙන නිසා පංච නීවරණ ධර්මයන්ගේ පැවැත්ම බහුලව සිද්ධ වෙන නිසා ඒක දුක් සහගතව සිද්ධ කරන්න වෙනවා. සුවන වූ යහපත් වූ සේවනය කිරීමක් තියෙනවා කියන අර්ථය තමයි එතකොට විස්තර වන්නේ. එතකොට තව සමහර කෙනෙකුට ඉන්නවා නීවරණ ආදී විරුද්ධ ධර්මයන්ගේ ඒ කියන පැවැත්ම ප්‍රවෘත්තිය බහුල නොවන නිසා. ඒ කියන්නේ පංච නීවරණ ධර්මයන් වරින් වර ඉස්මතු වෙමින් බාධාකාරී නොවන නිසා ඔහුට සුඛ සහගත වූ ප්‍රවෘත්තියක් ඇති වෙනවා. ඒ වගේම අභිඥාව කියන එක ගත්තොත් ඒකත් සමහර කෙනෙකුට ඉතාමත්ම හිමිහිට මන්දව තමයි පවතින්නේ. ඒක ඉක්මනින්ම දියුණු වෙන්නේ නැහැ. සමහර කෙනෙක්ට මේක වහා ඇති කර ගන්න පුළුවන්කම තියෙනවා ශීඝ්‍රව ඉක්මනින් ඇති වෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් අර ආවාස ආදී වූ පලිබෝධ දස පලිබෝධා දක්වලා තියෙනවා. එතකොට අන්නේ ආදී වූ භාවනා කරන යෝගාවචරයෙකුට යෝග්‍ය නොවූ යමක් යෝග්‍ය නොවුවක් සේවනය කරනවා නම් අන්න එහෙම සේවනය කරන කෙනාට ප්‍රතිපදාව දුක් සහගතයි. එතකොට මේ ප්‍රතිපදාව දුක් සහගත වීම නිසා අභිඥාවද ඊ타මත්ම මදව පවතින. එතකොට භාවනා කරන යෝගාවචරයෙකුට ගැළපෙන ඒ දේවල් සත්‍ප්‍රාය වූ දේවල් ඇසුරු කරන කෙනාගේ ප්‍රතිපදාව සුවසහගතයි. ඒ වගේම වහා අභිඥා ඇත්තේත් වෙනවා. කවුරු හරි කෙනෙක් එතකොට పూర్ව භාගයේ සප්පාය නොවුවක් ඒ කියන්නේ නොගැලපෙන යමක් සේවනය කරලා පස්සේ කාලේදී සප්පාය වූවක් සේවනය කරනවා නම් එතකොට ඔහුට මේ දෙකේ සම්මිශ්‍රිත බවක් ඔහු කෙරෙහි දත යුතුයි. ඒ වගේම තමයි පලිබෝධ සිඳීම ආදී වූ పూర్ව කෘත්‍ය සම්පාදනය එනකොට ඒ කියන්නේ පලිබෝධ සිඳීම ආදී භාවනාවට పూర్වයෙන් සිද්ධ කළ යුතු කාර්යයන් සම්පාදනය කරන්නේ නැතුව කවුරු හරි කෙනෙක් භාවනාවේ යෙදෙනවා නම් ඒ කෙනාට දුක් වූ ප්‍රතිපදාව ඇති වෙනවා. ඒ කියන්නේ මේක දුක් වූ ප්‍රතිපදාවක් ඇත්තෙක් බවට පත් වෙනවා. එතකොට ඒ කියන කාරණා මගහරපු කෙනාට සුව වූ ප්‍රතිපදා ඇත්තෙක් වෙනවා. අර්පණා කෞසල්‍ය සපයන්නේ නැති කෙනාට ඒ කියන්නේ කුසලතාව සංවර්ධනය කරගන්න නැති කෙනාට මද වූ අභිඥා ඇත්තෙක් වෙනවා. ඒ සම්පාදනය කරන්න සමත් වන කෙනාට වහා අභිඥා ඇත්තෙක් බවට පත් වෙනවා. එතකොට අප්පනා කෝසල්ලානිපන අසම්පාදෙන් තස්ස දණ්ඩාභිඥා හෝති. සම්පාදෙන් තස්ස කිප්පං. එතකොට මෙන්න මේ ටිකට අදාළ විස්තරය තමයි ඒ පැහැදිලි කරලා දුන්නේ. එතකොට තවදුරටත් විස්තර වෙනවා අපිට තණ්හා විද්‍යාව වශයෙන්. එතකොට තෘෂ්ණා අවිද්‍යාව කියන මේ දෙදෙනාගේ අභිභවනීය සහ අනභිභවනීය වශයෙන්. ඒ කියන්නේ ඉක්මවීම හෝ ඉක්ම නොවීම වශයෙන් ඒත් එක්කම සමත විදර්ශනා දෙදෙනාගේ අධිකාර වශයෙන්ද මේ කියන අයගේ ප්‍රභේද දත යුතුයි කියලා විස්තර කරනවා. තෘෂ්ණාවෙන් වැඩිච්ච තැනැත්තාට තෘෂ්ණාවෙන් මිරිකිච්ච පීඩාවට පත්වෙච්ච තැනැත්තාගේ ප්‍රතිපදාව දුක් සහගත වූවක් වෙනවා. තෘෂ්ණාවෙන් නොමැඩිච්ච තැනැත්තාට සැප සහගත වූ ප්‍රතිපදාවක් ඇති කර ගන්න පුළුවන්. අවිද්‍යාවෙන් මැඩිච්ච කෙනාට අභිඥාව මදව සිද්ධ වෙනවා. අවිද්‍යාවෙන් නොමැඩු තැනැත්තාට ඒ වහා ඉක්මන් වූ අභිඥාව ඇත්තෙක් බවට පත් වෙනවා.
කවුරු හරි කෙනෙක් සමත භාවනාව සම්බන්ධයෙන් නොකරන ලද අධිකාර තියෙනවා නම්, ඒ කියන්නේ සංසාරයේ තුල සමත භාවනාව කියන එක පුරුදු කරලා නැත්නම් ඔහුට යම්කිසි දුකක්, යම්කිසි වෙහෙසක් ගන්න වෙනවා මේ කියන ප්‍රතිපදාව පූර්ණේ කරන්න. ඒ නිසා පැහැදිලි කරලා දෙනවා අර යෝච සමතේ අකතාදිකාරෝ තස්ස දුක්ඛා පටිපදෝ හෝති. ඒ සමතය හා සම්බන්ධයෙන් එතකොට පුරුදු පුහුණු කරලා නැත්නම් ඔහුගේ ප්‍රතිපදාව දුක් සහගත වූවක් බවට පත් වෙනවා. සමතෙහි කරන ලද අධිකාර ඇත්තාහට සැප වූ ප්‍රතිපදා ඇත්තෙක් වෙනවා. ඒ වගේම තමයි යමෙක් විදර්ශනාව පිළිබඳව මේ සසර තුල විදර්ශනාව පිළිබඳව නොකරන ලද අධිකාර තියෙනවා නම් ඔහුගේ අභිඥාවත් මදව සිද්ධ වෙන්නේ කරන ලද අධිකාර ඇත්තාට වහා අභිඥා ඇති වෙනවා. ඒ කියන්නේ මේ සමත විදර්ශනා කියන භාවනා දෙක මේ සසර තුල ඒ අවස්ථාවන් තුල පුරුදු කරලා තියෙනවා නම් පුරුදු කරපු කෙනාට ප්‍රතිපදාවත් බොහොම සුව පහසුයි. ඒ වගේම අභිඥාවත් අවබෝධයත් ඉක්මනින් සිද්ධ වෙනවා කියන එක පැහැදිලි කරලා දෙනවා. ඒත් එක්කම කිලේශ සහ ඉන්ද්‍රයන්ගේ වශයෙන් නුත් මේ අයගේ ප්‍රභේදය පිළිබඳව දක්වලා තියෙනවා. ඊටමත් දැඩි වෙච්ච කාමච්ඡන්දාදී කෙලෙස් තියෙනවා නම් මෘදු සද්දාදී ඉන්ද්‍රියන් ඇති කෙනාට දුක් වූ ප්‍රතිපත්තියක් ඇත්තේත් ඒ වගේම මද වූ අභිඥා ඇත්තේත් වෙනවා. ඒ වගේම තියුණු ඉන්ද්‍රියන් සද්දාදී වූ තියුණු ඉන්ද්‍රියන් ඇති තැනැත්තාට ඒ වගේම මේ කාමච්ඡන්දාදී නීවරණයන් යටපත් කිරීම තුළ තියුණු ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් ඇති කෙනාට ඉක්මන් වූ අභිඥා උපදවා ගැනීමේ හැකියාවක් පවතිනවා. මද වූ කෙලෙස් ඇති මෘදු වූ ඉඳුරන් ඇත්තාහට සුව වූ ප්‍රතිපදාවක් ඇති වෙනවා. කෙලෙසුන් ඊටාත්ම අවමයි. ඒ වගේම මෘදු වූ ඉඳුරන් තියෙනවා නම් ඔහුට සුව වූ ප්‍රතිපදාවක් තියෙනවා. ඒ වගේම ඉක්මන් නොවූ අභිඥා ඇත්තෙක් වෙනවා. තියෙන ඉඳුරන් ඇත්තාහට ඉතා ඉක්මනින් අභිඥා සලසා ගන්නටත් පුළුවන්කමක් තියෙනවා. මේ ආකාරයට මේ ප්‍රතිපදා අභිඥාවන් යම් පුද්ගලයෙක්ට දුක්සහගත ප්‍රතිපදාවෙනුත් මද වූ අභිඥාවෙනුත් යුක්තව සමාධියට පැමිණෙනවා නම් ඔහුගේ ඒ සමාධිය දුක් වූ ප්‍රතිපදා ඇත්තක් මද වූ අභිඥා ඇත්තක් කියලා කියනු ලබනවා. මෙන්න මේ ආකාරයට දුක්ඛා පටිපදා දන්දාභිඥා සුඛා පටිපදා කිප්පාභිඥා කියන මෙන්න මේ කියන විස්තරයන් පිළිබඳව පැහැදිලි කරගත යුතු බව දක්වා තියෙනවා. එතකොට මෙහිදී බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ ප්‍රතිපදාව සහ අභිඥාව කියන එක නොඑක් ආකාරයෙන් විස්තර කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ කියන්නේ పూర్වක්‍ෘත්‍ය పూర్ව කර්ම ඒ කියන්නේ භාවනාවට අදාළව ඒ పూర్වක්‍ෘත්‍ය ආදී දේවල් සිද්ධ කරපු ඒ වගේම ගැළපෙන දේවල් සේවනය කරන කෙනාට මේක බොහොම සුව පහසුවෙන් සිද්ධ කරන්න පුළුවන් බව. එහෙම නැත්නම් සම්බාධ සහිතව මේක පුරුදු කරන කෙනාට බාධක සහිතව එහෙම නැත්නම් වෙහෙස සහිතව පුරුදු කරන්න සිද්ධ වෙන බව පෙන්වලා දෙනවා. ඒත් එක්කම අර සංසාරේනුත් අපි පුරුදු කරගෙන ආපු පුරුදු මේ භාවනාව පුරුදු කරනකොට සසර භාවිතයේ පරිචය කොයිතරම් වැදගත්ද කියන එක පෙන්වලා දෙනවා. ඒ වගේම ක්ලේශයන් යටපත් කරගෙන තිබීම ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් දැඩිව සංවර්ධනය කරගෙන තිබීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කරලා දෙනවා. එතකොට මේ කියන කාරණා ටික තියෙන කෙනෙකුට බොහොම පහසුවෙන් පූර්ණය කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඊළඟට පරිත්තෝ පරිත්තාරම්මන සමාධි, පරිත්තෝ අපමානාරම්මන සමාධි, අපමානෝ පරිත්තාරම්මන සමාධි සහ අපමානෝ අපමානාරම්මන සමාධි වශයෙන් ප්‍රභේද හතරක් දක්වනවා. එතකොට පරිත්ත කියලා කියන්නේ යම් සමාධියක් ප්‍රගුණ කරලා නැත්නම්, ඒ කියන්නේ වසිතාවට පමුණුවලා නැත්නම් ඒ වගේම මතු ධානයකට ප්‍රත්‍යවන්නට නොහැකි නම්, ඒ කියන්නේ ප්‍රථම ධානය ලැබුවත් ඒක ဒုတိ ය ධානය උපදවා ගැනීමට පාදක කරගන්නට පුළුවන් කමක් නැත්නම් අන්න ඒ බඳු සමාධියට කියනවා පරිත්ත සමාධියක් කියලා. ඒ වගේම යම්කිසි සමාධියක් නොවඩන ලද අරමුණක පවතිනවා නම් ඒ සමාධියට කියනවා පරිත්තාරම්මන සමාධියක් කියලා කියනවා. එතකොට උපදවාගත් සමාධිය ඊළඟ සමාධිය මතු ඊළඟට තියෙන සමාධිය උපදවා ගැනීමට උපකාරී වන්නේ නැත්නම් ඒ සමාධිය උපදවාගෙන තියන්නේ මනමින් නොවඩන ලද ප්‍රගුණ නොකරන ලද අරමුණක් මුල් කොටගෙන නම් ඒ සමාධිය පරිත්ත පරිත්තාරම්මන සමාධියක් කියලා කියනවා. ඒ වගේම යම්කිසි සමාධියක් නොවඩන ලද අරමුණක පවතිනවනම්, එතකොට යම් සමාධියක් ප්‍රගුණ කරලා තියෙනවා නම් මනමින් වඩලා තියෙනවා නම් මතු ධානයට ප්‍රත්‍යවීමට හැකි නම් ඒ සමාධියට කියනවා අප්‍රමාණ සමාධියක් කියලා කියනවා.
ඒ වගේම යම් සමාධියක් වඩන ලද අරමුණෙහි පවතිනවා නම් ඒ සමාධිය අප්‍රමාණ ආරම්මන කියලා කියනවා. එතකොට මෙන්න මේ කියන ආකාරයට පරිත්ත පරිත්තාරම්මන පරිත්ත අපමානාරම්මන අපමාන පරිත්තාරම්මන සහ අපමාන අපමානාරම්මන වශයෙන් උත් ප්‍රභේද දත යුතුයි. එතකොට ප්‍රගුණ නොකරපු සමාධිය පරිත්ත සමාධියක්, ප්‍රගුණ නොකරපු අරමුණකට අනුපතවාගත් සමාධිය පරිත්තාරම්මන සමාධියක්. මේ දෙකම එකට එකතු කරලා පරිත්ත පරිත්තාරම්මන කියලා කිව්වා. එතකොට යම් සමාධියක් හොඳට ප්‍රගුණ කරලා තියෙනවා නම් මතු ධානය උපදවා ගැනීමට ප්‍රත්‍ය වෙනවා නම් ඒක අපමාන සමාධියක්. හොඳට වඩන ලද වසිතාවට පමනුන ලද අරමුණක පවතිනවා නම් අපමානාරම්මන සමාධියක් කියලා කියනවා. එතකොට මේ ආකාරයට ප්‍රභේදගත වෙන්නේ. ඊළඟ චතුඥානංග වශයෙන් අර විතක් විචාර පීතිසුඛ ආදී ඒ සමාධීන් මේ පෙළදහමේ ක්‍රමයට විස්තර කරලා දෙන ආකාරයට මේ චතුර්ථ ධානය දක්වා වූ කරන විභජනය චතුර්ධානාංග වශයෙන් දක්වා තිබෙනවා. ඊට පස්සේ හාන භාගීය සමාධි, තිති භාගීය සමාධි, විශේෂ භාගීය සමාධි සහ නිබ්බේද භාගීය සමාධි කියලා සමාධියේ තව කොටස් 4ක් අපට දකින්න පුළුවන්කම තියෙනවා. හාන භාගීය සමාධිය කියලා කියන්නේ පරිහානියටපත් වෙන සමාධියක්. ඒ කියන්නේ ඒ ධානයට ප්‍රතිපක්ෂ වෙච්ච නීවරණ ආදීන්ගේ ප්‍රවෘත්තිය සිද්ධ වෙනවා නම්, පැවැත්ම සිද්ධ වෙනවා නම් එකී සමාධිය හාන භාගීය සමාධියක් හැටියට දත යුතුයි. ඒ වගේම ඒ ධානය උපදවා ගන්නවා. හැබැයි ඒ ධානයෙන් මත්තේහි මතු ධාන විශේෂාධිගමයට පොහොසත් නොවන ඒ ධානය තුලම ඉඳීමේ ඒ ධානයම පරිහරණය කරන තෘෂ්ණාව නිසාවෙන් ඒ ධානය උපදවා ගන්නවා. එතනින් එහාට එකක් උපදවා ගැනීමේ අදහසක් නැහැ. ඒකම පරිස්සම් කරමින් පරිහරණය කරමින් සුරක්ෂිත කරගැනීමෙන් පවත්වා ගන්නවා. එතකොට එහෙම සමාධියට කියනවා තිති භාගීය සමාධිය කියලා කියනවා. ඒ වගේම මත්තේහි විශේෂාධිගමයට ප්‍රතිභාව වෙනවා නම්, ඒ කියන්නේ උපරි භාවයට පත්වීමට ආධාර වෙනවා නම්, උපකාරී වෙනවා නම් එබඳු සමාධිය විශේෂ භාගීය සමාධියක් යනුවෙන් විස්තර වෙනවා. ඒ වගේම ආදීනව දර්ශනය පෙරටු කොටගෙන නිර්වේදඥාණයෙන් සංප්‍රයුක්ත වෙච්ච සංඥා මනසිකාර දෙදෙනාගේ ප්‍රවෘත්තියෙන් යුක්ත වූ නිර්වේද භාගීය, ඒ කියන්නේ කලකිරීමට නිර්වේදයට උපකාරී වෙන සමාධිය හැටියට නිබ්බේද භාගීය සමාධිය හැටියට දක්වා තියෙනවා. එතකොට මෙන්න මේ කියන ආකාරයට හාන භාගීය සමාධි, තිති භාගීය සමාධි, විශේෂ භාගීය සමාධි සහ නිබ්බේද භාගීය සමාධි වශයෙන් විස්තර වෙනවා. ඊළඟට කාමාවචර සමාධි, රූපාවචර සමාධි සහ අරූපාවචර සමාධි කියලා සමාධිය නැවතත් කොටස් 4කට බෙදලා දක්වනවා. කාමාවචර, රූපාවචර. එතකොට මේ උපචාර භූමියෙහි එකඟ බව කාමාවචර සමාධියක් කියලා කියනවා. රූපාවචර කුසල් සිතෙහි එකඟ බවට කියනවා රූපාවචර සමාධි කියලා. අරූපාවචර කුසල් සිතෙහි එකඟ බවට අරූපාවචර සමාධි කියලා කියනවා. ඒ වගේම මේ ලෝකෝත්තර සමාධියට, ආර්ය උතුමෙකු තුළ පහළ වෙන ලෝකෝත්තර සමාධියට අපරියාපන්න සමාධි කියලා කියනවා. ඊළඟ ප්‍රභේදය අධිපති වශයෙන් චතුබ්බිදෝ, අධිපති වශයෙන් චතුබ්බිදෝ එහිදී විස්තර කරලා දෙන්නේ මේ කාමා මේ ඡන්ද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි සහ වීමංශ සමාධි වශයෙන්. ඡන්දය අධිපති කොටගෙන නම් සමාධිය ලැබෙන්නේ. ඒ චිත්ත ඒකාග්‍රතාවට කියනවා ඡන්ද සමාධි. වීර්ය, චිත්තය සහ විමර්ශනය කියන මේවා අධිපති කොටගෙන සිද්ධ වෙන සමාධිය ඒ නමින් නම් කරලා තියෙනවා. ඊළඟට අවසානම එක පංච විදෝ පංචකනයේ පංචඥානාංග වශයෙන්. එතකොට විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධානයේ විචාර පීතිසුඛ, ඊළඟට පීතිසුඛ ඒකාග්‍රතාව, සුඛ ඒකාග්‍රතාව, උපේක්ඛා ඒකාග්‍රතාව ආදී වශයෙන් මේ පස්වැද ඇරීම කොට දක්වන සමාධියට කියනවා පංචවිධ විභජනය. එහෙම නැත්නම් පස්වැද ඇරීම විභජනය කියලා කියනවා. හරි. එතකොට අද අපිට කාල වේලාව අවසන් වෙලා තියෙන නිසා අපිට ප්‍රශ්න 3කට 4කට විස්තර කරගන්න පුළුවන්කම ලැබුණා. කෝ සමාධි, කේනට්ඨේන සමාධි, කානස්ස ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨානානි, කතිවිදෝ සමාධි කියන මෙන්න මේ කියන ප්‍රශ්න 4ට අදාළ විවරණය පිළිබඳව සාකච්ඡා කළා. සමාධිය කියලා කියන්නේ කුසල් සිතෙහි එකඟ බව සමාධිය නම් වන බව විස්තර වුණා. චිත්තචෛතසික දෙදෙනා විසිරෙන්න දෙන්නේ නැතුව එක අරමුණක සමව මනාව පවත්වා ගන්න හේයින්, පිහිටවන හේයින්, තබන හේයින් සමාධිය නම් වන බව විස්තර වුණා. ඒ වගේම සමාධියේ ස්වභාවය නොයෙක් අරමුණු වලට විසිරෙන්නට නොදී පවත්වා ගැනීම බව විස්තර වුණා.
ඒ සමාධියට අදාළ කෘත්‍ය වික්ෂිප්ත බව දුරු කිරීම චිත්තචෛතසික දෙදෙනාගේ වික්ෂිප්ත බව දුරු කිරීම බව විස්තර වුණා. වැටහෙන ආකාරය කියලා කියන්නේ අර කම්පනයක් නැති බවට චිත්තචෛතසිකයන් මනාව පවත්වා ගැනීම බව විස්තර වුණා. ආසන්න කාරණේ බවට පත් වෙන්නේ අර සුඛිනෝ චිත්තං සමාධියති කියලා කියපු නිසා ආකාරයට නිරාමිස සැපය ආසන්න කාරණේ බවට විස්තර වුණා. ඊළඟට කතිවිදෝ සමාධි කියන එක තුළ ඒ සමාධියේ ස්වභාවය, අරමුණේ ස්වභාවය, ඒ උපදවා ගන්න පුද්ගලයාගේ කෙලෙස් මට්ටම්, ඒ වගේම සමාධිය තුළ ක්‍රියාත්මක වන ධානාංග, එහෙම නැත්නම් ඒ අවබෝධය සහ ඒ ප්‍රතිපදාව පූර්ණය කරගන්නේ පහසුවෙන්ද දුෂ්කරතාවගෙන්ද යුක්තවද කියන ආදී වශයෙන් මේ සිද්ධ වෙච්ච විභජන. එහෙම නැත්නම් පෙළ දහමේ ක්‍රමයට අභිධර්ම ක්‍රමයටද විස්තර වෙන්නේ කියන මේ කියන කාරණාවන් පිළිබඳ විභජනයක් ඇතුළත් වුණා. මෙතනදී අපිට තේරුම් ගන්න තියෙන දේ තමයි අපි සමාධිය කියන එකක් කියලා කිව්වට ඒ පුද්ගලයා ස්වභාවය ක්‍රියාත්මක වෙන ස්වභාවය අනුව නොඑක ආකාරයෙන් ප්‍රභේදගත වන බව අපිට මේ කියන විසුද්ධි මාර්ගය තුල ඇතුළත් වෙච්ච විස්තර වර්ණාව තුලින් පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා කියන එක තමයි මේ කියපු කාරණාවන්ට අදාළව විස්තර කරගන්න පුළුවන්කම ලැබුණේ. අපි ලබන සතියේ කෝචස්ස සංකිලේශෝ කියන ප්‍රශ්නේ ඉඳලා එතනින් එහාට ඉදිරියට සාකච්ඡා කරගෙන යනවා. අද අපි මේ කතා කරපු දේවල් වලට අදාළව යමක් සාකච්ඡා කරන්න තියෙනවා නම් දැන් ඔබ වහන්සේලාට අවස්ථාව. ආමුදුරනේ විතක්ක ਵਿਚාර බීජසුඛ ඒකග්ගතා කියන පහ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඔව් විතක්ක කියලා කියන්නේ අරමුණට සිතට අරමුණ නැංවීම කියන එක. ඒ කියන්නේ දැන් අර පඨවි කසිනිය ආදී දෙයක් ගත්තොත් අපි ඉස්සෙල්ලා ඒ අරමුණ හිතට හොඳට ගන්න ඕනේ. ඒ කියන්නේ අර බාහිර නිමිත්තක්නේ අපි ඒ ආරම්මණය හැටියට ගන්නෙ. එතකොට ඒ අරමුණ දිහා විවේකයෙන් හොඳට අවධානයෙන් සාවධානව බලාගෙන ඉඳලා ඒ අරමුණ හොඳට හිතට නංව ගන්න ඕනේ. ඒ කියන්නේ හිතට ගන්න ඕනේ. එතකොට ඒ බාහිර නිමිත්ත තමන්ගේ අභ්‍යන්තරය තුළට ඒ කාවද්ද ගන්න පුළුවන් මට්ටමටම ඒක දියුණු කර ගැනීම තමයි විතක්ක කියලා කියන්නේ. නැවත ඒ අරමුණ පිළිබඳවම කල්පනා කරන්න වෙනවා. ඒ අරමුණ පිළිබඳව මානසිකාරයෙන් ඉන්න වෙනවා. ඊට පස්සේ ඒක හොඳට හිත තුළ තහවුරු කරගත්තට පස්සේ ඒ අරමුණ තමන් ඉදිරිපිට නැති වුණත් ඒ අරමුණ තුළ හිත හසුරවන්නට පුළුවන්කම තියෙනවා. යෑමීම් ඉදින් පිටින් ආදී මේ ඉරියව් පැවැත්වන අවස්ථාවන් වලදී පවත්වන්න පුළුවන්. එතකොට ඒ තුලින් ඇති වෙන අර කායික මානසික වශයෙන් ඇති වෙන උත්කෘෂ්ඨතාවයේ ස්වභාවයන් තමයි ඔය පීති සුඛ කියන ඒවා තුලින් විස්තර වෙන්නේ. එතකොට ඒවා උත්තරීතරම තත්ත්වය තමයි උපේක්ෂාව කියලා කියන්නේ. එතකොට මේ කියන ධානාංග එකින් එක අර ධානයේ ප්‍රගුණ වෙන්න පුරුදු කරන්න එතකොට මේ එකින් එක අවශ්‍ය වන්නේ නැහැ. එතකොට ඒවායේ අවධාරික වශයෙන් දැකලා ඒ කියන ස්වභාවය දුරු කරලා ඊටත් වඩා උත්තරීතර ප්‍රණීත වූ තත්වයකට සිත සංවර්ධනය කිරීමක් සිද්ධ වෙනවා. නමුත් මේක මූලිකම කාරණා දෙක තමයි අපහසුම දේ. ඒ අර විතක්ක ਵਿਚාර කියන දෙක, ඒ කියන්නේ අරමුණ හොඳට සිත නංවාගෙන ඒ අරමුණ තුල හිත කාලයක් අවබෝධයෙන් හසුරුවා ගැනීම කියන කාරණාව තමයි අපහසුතාවක් හැටියට පවතින්නේ. ඉතින් අර ඒ ටික ජයගත්ත ඒතකොට යෝගාවචරයට බොහොම පහසුවෙන් සිත සමාධිගත කොටගෙන එතනින් එහාට ඒ සමාධිය පිළිබඳ ප්‍රගුණ කළ යුතු ගුණ ධර්මයන් ප්‍රගුණ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව තමයි ඔය විතක්ක ਵਿਚාර පීසුක ඒකග්ගතා කියලා කොටස් පහකට බෙදා දක්වා තියෙන්නේ. එහෙමයි හාමන ඕම් පින්. හොඳයි. එහෙනම් අපි අදට කටයුතු අවසන් කරමු. ඔබ වහන්සේලාගේ සියලුම අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා අපි ආශංසනය පළ කරමින් මේ කටයුත්ත නිමාවටපත් කරනවා. ඔබ වහන්සේලා හැම දිනකටම තෙරුවන් සරණයි.